අයිබෝන් සුබ දැසනක වාසනාවන්ත දැසනක ඔබට ප්‍රාර්ථනා කරනවා අදත් ඔබේ සියලු යහපත් කටයුතු සාර්ථක කරගන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියන ප්‍රාර්ථනාවත් එක්ක අපි සූදානම් 7 වෙනි පැය ආරම්භ කරන්න. මේ වෙලාවේ රට හමුවේ අභියෝග ගණනාවක් තියෙනවා. ඒ අභියෝග එකින් එක විසඳගෙන යනකොට සමහර වෙලාවට මේ අභියෝගවල අතීතයක් තියෙනවා වර්තමානය ඇතුලේ සමහර වෙලාවට අනාගතය වෙනුවෙන් නිවැරදි කරගත නොහැකි. කොහොම නමුත් උත්සාහ දරමින් ඉන්නවා ඒ සියල්ල නිවැරදි කරගන්න සමහරලාට ඒ සඳහා කෙටි කාලීන මධ්‍ය කාලීන සහ දීර්ඝ කාලීන සැලැස්මක් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. එක් කුමක් වුවත් මේ වෙලාවේ රටේ ආර්ථික අර්බුදය වෙනුවෙන් යම් ආකාරයක හිසේසවීමක් සඳහා ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න ප්‍රමුඛතම දායකත්වය ලබා දෙන කාර්යයක් තමයි අපේ රටේ බලශක්තිය. නමුත් මේ මොහොත වන විට බලශක්තිය ප්‍රමුඛතමාංගයේ වන විදුලි බලය දවසකට අදත් නිවේදනය කළා තියෙනවා. පැය 5යි විනාඩි 15ක කප්පාදුවක් වෙනුවෙන්. එහෙම වුණොත් රටේ නිෂ්පාදන කාර්යයට මොකද වෙන්නේ? එහෙම වුණොත් මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න අපිට පුළුවන් කමක් තියනවාද? මේක දීර්ඝ කාලිනව තිබ්බ ගැටලුවක්ද? නැත්නම් මේ ඉබේ හටගත් එකක්ද? නැත්නම් මේක කෘත්‍රිමව නිර්මාණය කළ දෙයක්ද? සමහර වෙලාවට එහෙම කෘත්‍රිමව නිර්මාණය වුණා නම් ඇයි මේක ක්ෂණිකව විසඳන්න බැරි? මේක ඇතුලේ තියෙන අදෘශ්‍යමාන බලවේගය මොකක්ද? එහෙම නැත්නම් මේක කෙටි කාලයක් මත පදනම්ව නිර්මාණය වෙච්ච දෙයක් නම් ඇයි එහෙම නිර්මාණය වෙනකම් බලාගෙන හිටියේ? විදුලි බල මණ්ඩලයට අවුරුදු 2 යාවත් කාලයක් වන අවුරුදු 20ක ජලන සැලැස්මක් තියෙනවා. දීර්ඝ කාලින ගැටලුවක් නම් ඇයි ඒ අවුරුදු 20 ගෙවෙනකම් විදුලි බල මණ්ඩලය නිද්‍රාශීලීව හිටියේ? ඇත්තට මොකද්ද වෙලා තියෙන්නේ? අපි කෙලින් කතා කරන්න අද සූදානම් 7 වෙනි පැයෙන්. ඒ වෙනුවෙන් බොහොම ගෞරවයෙන් අපි අද ආරාධනා කළා ලංකා විදුලි බල මණ්ඩලයේ අතිරේක සාමාන්‍ය අධිකාරී ඉංජිනේරු ජානක අලුත්ගේ මහත්මයාට ඉතාමත් මාදරෙන් අයිබෝන් සුබ දැසනක් කියලා පිළිගන්නවා. ඒ වගේම ලංකා විදුලි බල මණ්ඩලයේ පද්ධති පාලක ප්‍රධාන ඉංජිනේරු එරංග කුඩාහැව මැතිතුමාට ආරාධනා කළා. අයිබෝන් සුබ දැසනක්. මම කැමතියි මේ ඉංජිනේරු ජානක අලුත්ගේ මහත්මයාගෙන් අතිරේක සාමාන්‍ය අධිකාරිතුමාගෙන් මේ සාකච්ඡාව පටන් ගන්න. මේ සැලැස්ම දැන් මේ වෙලාවේ තියෙන මේ අර්බුදකාරී තත්ත්වයට මොකක්ද හේතුපාදක වුනේ කියන කාරණේ මම කැමති මුලින්ම ඔබතුමාගෙන් පැහැදිලි කරගන්න. ඔයසන අත්‍තරම බොහොම ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාව අපිට ලබා දීම ගැන ඇත්ත තත්ත්වයට රටට හෙළි කරන්න අවස්ථාව ලබා දීම ගැන. දසන ඉලෙක්ට්‍රිසිටි කියන්නේ විදුලිය කියලා කියන්නේ අනිත් අපේ කොමොඩිටිස් වගේ කියන්නේ හාල් පොල් සීනි වගේ අපිට ගෙදර ගෙනහල්ලා ගබඩා කරලා තියාගන්න පුළුවන් එකක් නෙමෙයි. එතකොට මේ අවස්ථාවේදී කිසියම් ප්‍රමාණයක් අපි විදුලිය පාවිච්චි කරනවා නම් ඒ මොහොතේදීම අපිට ඒ හා සමානම ප්‍රමාණයක් අපිට විදුලිය ජනනය කරන්න සිද්ධ වෙනවා. ඕක තමයි විදුලියේ තියෙන වෙනස අනිත් කොමොඩිටිස් එක්ක. එතකොට අපිට මොකක් හරි විදිහකින් කිසියම් වූ හේතුවකින් විදුලිය මේ අවස්ථාවේ පාවිච්චි කරන ප්‍රමාණයට සමාන වෙන ප්‍රමාණයට හරියටම එක්සැක්ට්ලි සමාන වෙන ප්‍රමාණයට ජනනය කරන්න වෙනවා. එහෙම කරන්න බැරි නම් අපිට සිද්ධ වෙනවා එක්කෝ විදුලිය කප්පාදුවක් කරන්න එහෙම නැත්නම් මොකක් හරි විදියකින් ජනනය වැඩි කරගන්න. ඔක බොහොම සරල සිද්ධියක්. එතකොට අපි කොහොමද විදුලිය ජනනය කරන්නේ? විදුලිය ජනනය කරන්න ප්‍රධාන වශයෙන් ලංකාවේ අපි ක්‍රමවේද තුනක් පාවිච්චි කරනවා. එකක් තමයි වතුර පාවිච්චි කරලා ජලය පාවිච්චි කරලා විදුලිය ජනනය කරනවා. අනිත් එක ගල් අඟුරු පාවිච්චි කරලා ජනනය කරනවා. අනිත් එක තෙල් පාවිච්චි කරලා ජනනය කරනවා. සුළං සූර්ය බල වගේ දේවල් වලින් එවැනුත් විදුලිය ජනනය කරනවා බොහොම කුඩා ප්‍රමාණයක්. දැන් මොකක් හරි හේතුවක් හින්දා ඔය මං ඉස්සෙල්ලා කියපු තුන. ඒ කියන්නේ ජලය, ගල් අඟුරු සහ තෙල්. ඩීසල් ප්‍රධාන වශයෙන් ඩීසල් සහ දැවි තෙල්. ඕකේ අපිට අවශ්‍ය ප්‍රමාණයට ලැබුණ නැත්නම් අපිට විදුලිය අපිට අවශ්‍ය ප්‍රමාණයට ජනනය කරගන්න බැරි වෙනවා. එතකොට අනිවාර්යයෙන්ම අපිට සිද්ධ වෙනවා විදුලි කප්පාදුවකට යන්න. ඒ නිසාම තමයි මේ වෙලාවේ මේ සාකච්ඡාව බරපතල විදිහට සාමාන්‍යයේ යලි මතුවෙමින් තියෙන්නේ අතිරේක සාමාන්‍ය අධිකාරියතුමා. ඔබතුමාට සාමාන්‍යයෙන් උපරිම ඉල්ලමට ගියොත් කොච්චර මෙගාවොට් ප්‍රමාණයක් ඕනද? ඔව් දැන් මේකේ දෙකක් තියෙනවා. හේතු දෙකක් නිසා විදුලිය ජනනය කරන්න අපිට බැරි වෙනවා. එකක් තමයි උපරිම ඉල්ලුම කියන එක කියන්නේ අපි සාමාන්‍යයෙන් දවසේ රෑ 7:00-8 වගේ වෙනකොට අපේ විදුලියේ ජනන පද්ධතිය උපරිම ඉල්ලුමට ළඟා වෙනවා. ඒ කියන්නේ මෙගාවොට් 2700ක් 2600ක් 2700ක් වගේ ප්‍රමාණයකට ළඟා වෙනවා. 2771 තමයි වැඩිම ඉල්ලුම තිබුණේ. ඔව්. ගිය කාලේ. එහෙම තමයි. ඔව්. එතකොට ඒ ප්‍රමාණය අපිට විදුලිය ජනනය කරන්න බැරි නම් ඒ මොහොතේදී අපිට ඒ වෙලාවේ විදුලිය කපන්න වෙනවා. එතකොට ඔබතුමාට නියතින්ම එන ඊළඟ ප්‍රශ්නේ තමයි ඇයි එහෙනම් දවල්ට විදුලිය කපන්නේ කියලා. නෑ මට එතන ප්‍රශ්නයක නෙවෙයි. ඕකේ. මේ වෙලාවේ රට ඇතුලේ තියෙන වැඩිම ඉල්ලුම තිබුණේ මෙගාවොට්
2771යි. මේ වෙලාවේ රට ඇතුලේ සම්පූර්ණ උත්පාදන ධාරිතාව කොච්චරද අපේ රටේ විදුලි බල පද්ධතියට එකතු කරන්න පුළුවන්? ඔව් අපේ විදුලි බල පද්ධතියේ උත්පාදන ධාරිතාවය මෙගාවට් 3000 ගණක් තියෙනවා. 4500ක් නෙවෙයිද? ඒක හරි පින්තූරයක් නෙමෙයි. හරි ෆිගර් එකක් නෙමෙයි. හරි අංකයක් නෙමෙයි. මොකද දැන් උදාහරණයක් ඇටියට මෙහෙම ගත්තොත් මම ඒකට එක උදාහරණයක් කියන්නම්. නොරොච්චොලේ බලාගාරයේ අපි හැමෝම දන්නේ මෙගාවට් 300 මැෂින් 3ක් තියෙනවා කියලා. හැබැයි නොරොච්චොලේ එක යන්ත්‍රයක් ජනනය කරන්නම ඒ ජනනය කිරීම සඳහාම ඒ 300න් මෙගාවට් 30ක් වැය වෙනවා. එතනම වැය වෙනවා. එතකොට ඔයා 300 කියලා ගණනය කරනවා නම් අපිට 300 පාරිභෝගිකයන්ට දෙන්න බෑ. 270 දෙන්න. ඔන්න ඔය විදිහට ප්‍රශ්න ගණනාවක් තියෙනවා. දැන් සමහරක් ඒවා තියෙනවා කැලණිතිස්ස බලාගාරයේ පොඩි ගෑස් ටර්බයින් වගේක් තියෙනවා. ඔවා 1980 ගණන් මුල කාලේ ගෙනාපු ගොඩක් පරණ ගෑස් ටර්බයින් වගේක්. ඔවා ගේනකොට ගෙනාවේ මෙගාවට් 20ක දුවන්න. දැන් අද වෙනකොට ඒවා සෑහෙන පරණ හින්දා මෙගාවට් 17 වගේ තමයි දුවන්න වෙන්නේ. ඔන්න ඔය හින්දා ඔය අපි කියනවා නේම් ප්ලේට් ඩේටා කියලා. ඒ කියන්නේ ජනන යන්ත්‍රයේ ගහලා තියෙනවා ඩේටා එකතු කළොත් 4000 ගණක් තියෙන වෙන්න පුළුවන්. හැබැයි ඇත්තටම අපිට ඒ ගණන ජෙනරේට් කරන්න බෑ ඔය වගේ හේතු හින්දා. අපිට විදුලිය පරිභෝජනය සඳහා දෙන්න බෑ ඒ වගේ හේතු හින්දා. ඒක මේ කාගවත් වැරද්දක් නෙමෙයි. ඒක තමයි මේ පද්ධතියේ පාලනය කිරීමේදී මේ විදුලි ජනනය කිරීමේදී තියෙන ගැටලුව. දැන් ඔබතුමාලා සමහරලාට ඔය කියන තත්ත්වයක් එක්ක විදුලි උත්පාදනය කරන ප්‍රබලවයන්ගේ වන උච්චාවචනයන් එක්ක සමහරලාට ස්වභාවික පරිසරයේ බාධකත් එක්ක සමහරලාට ජල විදුලියෙන් උත්පාදනය කරන ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්. ඊට පස්සේ සූර්ය බල ශක්තිය සහ ඊට සමාන බල ශක්තියින් වලින් උත්පාදනය වන ප්‍රබලවයන්ගේ යම් දෝෂකාරී තත්ත්වයක් හින්දා ඒ ප්‍රමාණයත් අඩු වෙන්න පුළුවන්. ඔබතුමාලා කියන නොරොච්චොලෙත් යම් ආකාරයක කරච්චල් කරොත් එතන ප්‍රමාණයක් අඩු වෙන්න පුළුවන්. ඒ සියල්ල අඩු වෙලා දෛනික අවශ්‍යතාවයේ උපරිමයේ තියෙන 2771ක් නම් උපරිමයේ තියෙන 2750ක් කියලා අපි උපකල්පනය කරමුකෝ. තියෙන ප්‍රභවයන් වල 3500ක් තියෙනවා නම් ඒ සියල්ල අයින් කරලා ඔබතුමාලට මේ වෙලාවේ ඒ තත්ත්වය කළමනාකරණය කරගැනීමේ හැකියාවක් නැද්ද? ඒක තමයි දසුන්. දැන් ඔක තමයි මම කිව්වේ දැන් පුළුවන්. දැන් අපිට ඇතිතරම් වතුර තියෙනවා නම් ඇතිතරම් ගල්ලංගුරු තියෙනවා නම් ඇතිතරම් දැවිතෙල් සහ ඩීසල් තියෙනවා නම් අපිට කිසිම ප්‍රශ්නයක් නැතුව මේ අවස්ථාවේදී විදුලිය කපන්න නැතුව දෙන්න පුළුවන්. ඒ කියන්නේ විදුලි ජනන හැකියාවක් තියෙනවා. හැබැයි අපිට නැත්තේ විදුලි ජනනය කරන්න ඒ ජෙනරේටර්ස් දුවන්න අවශ්‍ය ඉන්ධන. ඉන්ධන කිව්වහම පස්සේ ගල්ලංගුරු හෝ දැවිතෙල් හෝ ඩීසල් හෝ ජලය. ඇත්තට මේ අවස්ථාවේදී වෙනකොට අපේ ජලාශවල ජල මට්ටම් ගොඩාක් බහැලා තියෙනවා. ඒතකොට ඇතිතරම් ජලයක් නැහැ. අපි හැමෝම දන්න ඩීසල් ප්‍රශ්නකුත් රටේ තියෙනවා. එතකොට අපිට ඩීසල් බලාගාර උපරිම තත්ත්වයෙන් ක්‍රියාත්මක කරන්නත් බෑ. තාම ගල්ලංගුරු වල එහෙම ප්‍රශ්නයක් නැහැ. ගල්ලංගුරු ඇතිතරම් අපිට දැනට තියෙනවා. හැබැයි ගල්ලංගුරු වල ප්‍රශ්නයක් එන්න පුළුවන් වෙනවා නම් වෙන්නේ ලබන අගෝස්තු මාසය වගේ වෙනකොට. මොකද අපිට ඇතිතරම් මොකද වාරකම් කාර්යයට ඉස්සෙල්ලා අපි ගල්ලංගුරු ගෙල්ල ගොඩ බා ගන්න ඕනේ. වාරකම් කාලේදී ගල්ලංගුරු ගොඩ බාන්න බෑ. අපිට දැන් ෂිප්මන්ට් කීපයක් ගොඩ බා ගන්න බැරුව ඉන්නවා. මං හිතන්නේ ඉදිරි සති දෙක තුන ඇතුළත ඒ වැඩ කරගන්න පුළුවන්. ඒ බා ගන්න බැරුව තියෙන හේතුව මොකද? ඔව් දැන් මෙහෙමයි අසුන්. අපි අවුරුද්දේ පුරාම ගල්ලංගුරු බලාගාරය දිගටම දුවනවා. එතකොට ගල්ලංගුරු බලාගාරයේ තියෙන අපි හැමෝම දන්නවා පුත්තල. එතකොට වාරකම් කාලය කියලා කියනවනේ අපි වාරකම් කාලය කියලා කියන්නේ කොයි කාලෙද? මැයි මාසේ ඉඳන් අගෝස්තු වගේ වෙනකම්. හරිද? එතකොට ඔය කාලය ඇතුළත ඔය පැත්තේ මුහුද රළුයි. එතකොට ගල්ලංගුරු බාන්නේ ගල්ලංගුරු ලොකු නැව් ගෙනල්ලා මුහුද මැද්දේ නවත්තලා ඒ නැව් වලින් බාජස් වලට පොඩි යාත්‍රාවලට ගල්ලංගුරු මුහුද මැද්දේදී බානවා. බාලා තමයි ඒ බාජස් වලින් තමයි ගොඩට ගේන්නේ. ඒතකොට අර මුහුද මැද්දේ කරන ගල්ලංගුරු බාන එක මුහුද රළු වෙනකොට මුහුද මැද්දේ කරන එක කරන්න බැරි වෙනවා. අතිරේක සාමාන්‍ය අධිකාරිතුමා දැන් මේ අවුරුදු විතරක් නෙවෙයි වාරකම් එන්නේ ගිය අවුරුද්දෙත් තිබුණා. ඒක තමයි මම කිව්වේ ගල්ලංගුරු වල ප්‍රශ්නයක් නෑ දැන්ට. කිසිම ප්‍රශ්නයක් නෑ. ඔය ප්‍රශ්නේ හැමදාම තියෙන එකක් අපේ. ඒකින්ද අපි කරන්නේ මොකද්ද? වාරකම් නැති කාලෙදී මුළු අවුරුද්දටම හරියන ප්‍රමාණයක් ගල්ලංගුරු ගෙනලා තියාගන්න. ඉතින් ඒකට ගල්ලංගුරු ඇත්තරම් නැව් වෙන්න ඕන. අපි ඇත්තරම් මුදල් ගාලා ගල්ලංගුරු ගන්න ඕන.
ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. මෙච්චර කාලෙක එහෙම නැහැ. දැන් යම් ආකාරයක ඔබතුමාලෝ කියන කාරණාවත් එක්ක මේ වෙලාවේ වාරකම් කාලයට කලින් අවශ්‍ය කරන ප්‍රමාණය ගෙනලා ධාරිතාව ගෙනලා ඔබතුමාලා ස්ටොක් කරගන්න බෑ. හරියට හරි. මේ වෙනකොට ස්ටොක් කරගන්න ඒ අවශ්‍ය ප්‍රමාණයට මුදල් වෙන්වීමක් හරි අවශ්‍ය ප්‍රමාණයට මිලදී ගැනීමක් හරි සිදු කරලා නැද්ද? එතන ගැටලුවක් තමයි මම ඉස්සෙල්ලා කිව්වේ. ඒක තමයි. දැන් අපිට ගල් අඟුරු සෑහෙන ප්‍රමාණයක් අපි ස්ටෝක් කරලා තියාගෙන ඉන්නවා. හැබැයි අපි බලාපොරොත්තු වෙන ප්‍රමාණයම තාම අපිට නැව් කීපයක් ගෙන්න ගන්න බැරි වෙලා තියෙනවා රටේ තියෙන මේ ඩොලර් ප්‍රශ්නේ හින්දා. නමුත් අපි හිතනවා අපි ඒක මම හිතන්නේ රජයට දැනුම් දීලා තියෙන. රජය මම හිතන්නේ ඒක හොඳටම අවබෝධ කරගෙන තියෙනවා. රජය මම හිතනවා අපිට ඒ ඩොලර් අවශ්‍ය ඩොලර් සපයයි කියලා. මොකද ලබන අප්‍රේල් මාසේ මුල වෙන්න ඉස්සෙල්ලා අපිට ගල් අඟුරු ටික ගෙන්න ගන්න ඕන. එහෙම නොවුනොත් එහෙම යම් ආකාරයක ඔබතුමාලට කොච්චර කාලෙකින් දැන් මේ තියෙන අර්බුදයත් එක්ක එක් පැත්තකින් ගල් අඟුරු ටික තියෙනවා ඔබතුමාලට ප්‍රශ්නේ තියෙන දැවිතෙල් සම්බන්ධයෙන් ගැටලුවනේ. දැවිතෙල් සම්බන්ධයෙන් ගැටලුවත් එක්කම ගල් අඟුරු ගැටලුවත් මතු වුණොත් එහෙම අගෝස්තු මාසයේ මේ කප්පාදුව දීර්ඝ කරන්න වෙනවද? එහෙම සිද්ධ වෙයි. අගෝස්තු මාසෙත් ඒ ගල් අඟුරු අපිට අවශ්‍ය ප්‍රමාණය ගල් අඟුරු ප්‍රමාණය අප්‍රේල් මාසේ ලැබුණ නැත්නම් අප්‍රේල් මාසේ මුල වෙනකොට ලැබුණ නැත්නම් මේ ප්‍රශ්නය දැවිලි තෙල් ප්‍රශ්න විසඳුණත් අගෝස්තු මාසෙදී ගල් අඟුරු හිමිවීම නිසා විදුලිය කප්පාදුවකට යන්න වෙයි. සමහර වෙලාවට දැන් අපි දන්න කාරණයක් තමයි ගල් අඟුරු සම්බන්ධයෙන් හෝ ඉන්ධන සම්බන්ධයෙන් හෝ මත පදනම් වෙලා අනික් පැත්තෙන් ජල විදුලිය හා සම්බන්ධව සිද්ධ කරන ජනනයන් වල යම් ආකාරයක අඩුවක් තිබුණොත් එය අපි දන්න කාරණයක් තමයි සුළඟින් හරි ශූර බලයෙන් හරි උත්පාදනය කරගන්න පුළුවන් කියන කාරණය. අපේ රටේ ස්වභාවිකව බලපාන මේ හේතු සාධක දෙක එක්ක වැස්සොත් වැව් පිරෙනවා, වැව් පිරුණොත් විදුලි බලය උත්පාදනය කරන්න පුළුවන් ජල විදුලිය. අනෙක් පැත්තෙන් පායනවා, පෑවුවොත් අපි විකල්පයකට ගෙහින් තේරෙනවා නම් සූර්ය බල ශක්තියෙන් අදාළ පද්ධතියට ඒ ජනනයන් එකතු කරගන්න පුළුවන්. ප්‍රධාන ඉංජිනේරුතුමා, පාලක ප්‍රධාන ඉංජිනේරුතුමා, එරංග කුඩා හේවමතුමා දැන් ඇයි අපිට එහෙම යන්න බැරි වෙලා තියෙන්නේ? මම ඒත් එක්කම ඉස්සෙල්ලා අහපු මේ අපි අලුත්ගේ මහත්තයන් අහපු ප්‍රශ්නයකට පොඩි උත්තරයක් දීගෙනම මගේ කතාව පටන් ගන්නම්. දසුන් ඇහුවා මේ මෙගෝට් 4500ක ජනධාරිතාවක් තියෙනවා මේ අවස්ථාවේදී ඒක අපි මෙගෝට් 2700ක් අපිට පද්ධති ඉල්ලුම සපුරන්න බැරියයි කියලා. එතන මේ මෙගාවට් 4500 ඇතුලේ මෙගෝට් 1200ක පුනර්ජනනීය බල ශක්තියක් තියෙනවා. එතනින් මම පොඩ්ඩක් ඒක කඩලා පොඩි වෙලාවක් අරගෙන ඒක කියන්නම්. එතන මෙගාවොට් 415ක් පමණ කුඩා ජල විදුලි බලාගාරවල තියෙනවා. ඊට අමතරව සූර්ය බලාගාරවල තියෙනවා මේ වහල මත ඉදි කරන එතනත් මෙගාවොට් 500ක් පමණ ප්‍රමාණයක් තියෙනවා. පොළොව මත ඉදි කරලා තියෙනවා මෙගාවොට් 110ක් 105ක් විතර. බයෝමාස් වලින් මෙගාවොට් 50ක් පමණ ප්‍රමාණයක් තියෙනවා. එතකොට මේ ජනවාරි පෙබරවාරි මාර්තු කියන කාලේ ගත්තොත් එහෙම අපි දන්නවා වැස්ස නැහැ. වැස්ස නැහැ කියන්නේ කුඩා ජල විදුලි බලාගාර කියන ඒවා මේ ලොකු මේ ජලාශයක් විදියට වතුර එකතු කරගෙන නැහැ. එන වතුරෙන් දුවන්නේ. එතකොට ඒ ඇල මාර්ග වල වතුර නැති වුනහම ගංගා වල වතුර නැති වුනහම ඒ මෙගාවොට් 410 මෙගාවොට් 50කට 60කට වඩා මේ වෙලේ පද්ධතියට එකතු වෙන්නේ නැහැ. සුළං විදුලි බලාගාර මෙගාවොට් 250ක ධාරිතාවක් තියෙනවා. අපේ මන්නාරේ මේ විදුලි බල මේ 100ත් එක්ක මේ දවස්වල සුළඟ අපි කියන මේ කාලේ මේ ඔෆ් සීසන් එක කියලා. සුළඟ නැහැ. එතකොට මේ 250 සමහර වෙලාවට මෙගාවොට් 10ක්. සමහර දවසට බිඳුවයි. සමහර දවසට මෙගාවොට් 50කට. ඒක වෙනස් වෙනවා. ස්ථායි නැහැ. ඊට අමතරව සූර්ය බලාගාර ගත්තොත් එහෙම දවල් කාලේ අපිට වහල මත ඉදි කරලා තියෙන වගේ හොඳ සහයෝගයක් පද්ධතියට ලැබෙනවා. ඒ වගේම පොළොව මත ඉදි කරලා තියෙන මෙගාවොට් 100 නොත් මෙගාවොට් 80ක වගේ ප්‍රමාණයක් පද්ධතියට එකතු වෙනවා. ඒතර ඔය මෙගාවොට් 1200න් දවල් කාලේ අපි වහල මත ඉදි කරලා තියෙන ඒවා මේ කොහොමත් මිනිස්සු පාවිච්චි කරලා එන හින්දා පද්ධතියට ලැබෙන්නේ නැහැ. එතකොට ඊටු ටිකෙන් ගත්තොත් මෙගාවොට් 100ක වගේ ප්‍රමාණයක් තමයි පද්ධතියට එකතු වෙන්නේ. නමුත් රාත්‍රී කාලයේදී ගත්තොත් ඊටත් වඩා අඩු ප්‍රමාණයක් සූර්ය බලාගාර නැති හින්දා. එතකොට මේ 1200න් අපිට මෙගාවොට් 100ක 130ක වගේ ප්‍රමාණයක් තමයි පද්ධතියට ගන්න පුළුවන් වෙන්නේ. එතනම අර 4500 ගමනක් අතු වෙනවා. එතකොට අනික් පටන් ගත්ත ප්‍රශ්නේදී සූර්ය බලාගාරවලින් විදුලි ජනනය ගැන කතා කරොත් මේ අවස්ථාවේදී විදුලි බල මණ්ඩලයේ මෙගාවොට් 100කට කියන්නේ ආසන්න මේ පොළොව මත ඉදි කරලා තියෙන විදුලි බලාගාර වලින් පද්ධතියට එකතු වෙනවා. ඊට අමතරව මේ වහල මත ඉදි කරලා තියෙන ගෙවල් වල හෝ ෆැක්ටරි ඉන්ඩස්ට්‍රීස් වල වහල මත ඉදි කරලා තියෙන සූර්ය
පැනල වලින් මෙගාවොට් 530කට අසන්න ප්‍රමාණයක් පද්ධතියට එකතු වෙනවා. එතකොට එතනම මෙගාවොට් 600ක් විතර පද්ධතිය එකතු වෙලා. ඒක අපි දිවා කාලයේදී පාවිච්චි කරන්න පුළුවන්. නමුත් ඒකත් අපිට හම්බෙන්නේ ඒ සම්පූර්ණ ධාරිතාව අපි දැනගෙන සම්පූර්ණ ධාරිතාව අපිට හම්බෙන්නේ නිකන් උදේ 11ත් දවල් 2ත් වගේ අතර කාලය තුල තමයි ඒ සම්පූර්ණ ධාරිතාව හම්බෙන්නේ. බැලුවොත් එහෙම ඒ සූර්ය බලාගාරයකින් විදුලිය හම්බෙන ඒ රටාව කොහොමද කියලා ඒ කාලේ විතරයි. නමුත් ඉතුරු දැන් අපේ ඉල්ලුම මම මෙන්න මේක පොඩ්ඩක් ගන්නම් මට පොඩි ස්ක්‍රීන්ෂොට් එකක් දෙන්න පුළුවන් නම් මේ තියෙන්නේ උදේ මේ තියෙන්නේ උදේ විදුලි ඉල්ලුම වැඩි වෙන ප්‍රමාණය. උදේ 8ට විතර 6ට විතර 6න් වතට පස්සේ පොඩ්ඩක් අඩු වෙලා දවල් කාලේ එන්න විදුලි ඉල්ලුම වැඩි වෙනවා. මේ තියෙන්නේ වෙලා උදේ 6 විතර. එතකොට මේ කාලේ ඉඳලම විදුලි ඉල්ලුම අපිට වැඩි වෙනවා. ඒතර මේක සපුරාලන්න අපිට මේ පැය 24 පුරාවටම තියෙන ස්ථායි විදුලි බලාගාරයක් ඕන වෙනවා. අපි සූර්ය බලාගාර වලින් අපිට හම්බෙන්නේ මෙන්න මේ කාලේ. මෙන්න මේ කාලේ ඉල්ලුම සපයා ගන්න අපිට ඒකෙන් සහයෝගයක් ඇත්තටම හම්බ වෙනවා අපිට. මෙන්න මේ වාගේ අහපු ඉස්සෙල්ලා ප්‍රශ්නේවත් මෙන්න මේ මම මේ කළු ඉරක් මේ ගහලා තියෙන්නේ මේ අද දවස ගත්තොත් එහෙම අපිට තියෙන්නේ සම්පූර්ණ ජනන ධාරිතාවය මෙගාවොට් 1780ක් විතර. තාප විදුලි බලාගාර ඉන්ධන මගින් දුවන විදුලි බලාගාර 1000ක් කැපැසිටි එකක් තියෙනවා. නමුත් ඉන්ධන නොමැතිවීම හේතුවෙන් මෙගාවොට් 600ක ප්‍රමාණයකට අඩු වෙලා තියෙනවා. ගල්ලංගුරු මෙගාවොට් 810ක්ම පද්ධතියට සම්පූර්ණ පද්ධතියට එකතු වෙනවා. ඊට අමතරව ජල විදුලි බලාගාර මේ ජලාශවල ඇතුළේ තත්ත්වයේ හේතුවෙන් මම ඒක පසුවට පැහැදිලි කරන්නම්. දිවා කාලයේදී අපිට ගන්න පුළුවන් වෙන මෙගාවොට් 300ක් විතර. ඔය ඔක්කොම එකතු කරාට පස්සේ මෙගාවොට් 1800ක් වගේ තමයි අපිට දෙන්න පුළුවන්. මේ ඉරක් ගහලා තියෙන්නේ අපිට තියෙන මේ මෙගාවොට් මෙන්න මේ ප්‍රමාණය. මෙතනින් උඩ එන විදුලි ඉල්ලුම අපිට සපුරාලන්න මේ අවස්ථාවේ හැකියාවක් නැති වෙලා. දැන් සමහර වෙලාවට මේ එරංග ඉංජිනේරුතුමා මේ දැන් තියෙන ගැටලුකාරී තත්ත්වය තමයි තාලට ඉදිරියටත් අපිට සමහර වෙලාවට ඉන්ධන සම්බන්ධයෙන් විශ්වාසයක් තියන්න නොහැකි වෙලා තියෙනවා. සහ අනෙක් පැත්තෙන් ගල්ලංගුරු සම්බන්ධයෙන් ලෝකයේ මේ වෙලාවේ ඒ උත්පාදනයන්ගෙන් වියුක්ත වෙමින් පවතින. අපිට තාමත් ඉදිරියටත් ඒ සම්බන්ධයෙන් විශ්වාසයක් තියන්න බැහැනේ. අපි එක්කෝ මේ ස්වභාවික සම්පතෙන් උපරිම ප්‍රයෝජන ගන්න බෑ. මේ වෙලාවේ විදුලි බල මණ්ඩලයේ විදිහට ඔබතුමාලා ස්වභාවික සම්පතෙන් උපරිම ප්‍රයෝජන ගැනීම වෙනුවෙන් වන ක්‍රියාවලියකට එකතු වෙලා තියෙනවා. අනිවාර්යයෙන්. හැබැයි ඒ දැන් ඔබතුමා අනිවාර්යයෙන්ම කියලා කිව්වා. මම එතනින්ම තව ප්‍රශ්නයක් පටන් ගන්නවා. දැන් ඊයේ මේ විදුලි අර්බුදය සම්බන්ධයෙන් විමර්ශනය කරලා වාර්තාවක් දෙන ජනාධිපතිතුමා පත් කරපු අමාත්‍ය අනුකමිටුව ජොන්ස්ටන් ප්‍රනාන්දු එමෙතුමා සඳහන් කරන හිටපු බලශක්ති අමාත්‍යවරයාගේ ගෙදෙට්ට හයි කරපු සූර්ය පැනලේ ධාරිතාවත් ජාතික පද්ධතියට එකතු කරලා නැහැ කියලා. මාස 6කට වැඩි කාලයක්. දැන් ඊයේ විමර්ශනයක් කරන්න කියලා වාර්තාවක් කැඳවපුවාම මණ්ඩලෙන් ගිහිල්ලා ජාතික පද්ධතියට එකතු කරලා තිබුණා. දැන් එහෙමනම් ඉතින් ඔබතුමාලා ඒක කරලා නැහැනේ. ඒ සිද්ධිය ගැන මම දැනුවත් නැහැ. නමුත් පොදුවේ දැන් මතයක් ඇති වෙලා තියෙනවානේ විදුලි බල මණ්ඩලය මගින් දැන් අපි හිතමු රූෆ් ටොප්ස් වල ගන්න ගියාම කනෙක්ෂන් දෙන්න පරක්කු වෙනවා. එහෙම පොදුවේ මතයක් ඇති වෙලා තියෙනවානේ. ඒ සාධාරණ මතයක් ඇති වෙලා තියෙනවා. ඒ මතේනේ දැන් ඔය ඔබතුමා ඉදිරිපත් කරන්නේ. ඒතකොට ඒකට පැහැදිලි කිරීමක් කරනවා නම් එහෙම මේ වන විට ඕකේ ප්‍රොසීඩියර් එක ගත්තොත් එහෙම පුද්ගලයෙක් ඉල්ලුමක් කරත් එහෙම ඒකට අපි පහළ මතයක ඉදි කරගන්න කියලා විදුලි බල මණ්ඩලයෙන් ක්ලියරන්ස් එකක් දෙනවා. ඒ පළවෙනි අවස්ථාව ගත්තොත් ක්ලියරන්ස් එක දීමේ ප්‍රමාද ඇති වෙනවා කියලා කියලා තියෙනවා. ඒකට යම්කිසි තාක්ෂණික හේතු තියෙන්න පුළුවන්. ප්‍රායෝගික ප්‍රශ්න තියෙන්න පුළුවන්. තාක්ෂණික ප්‍රායෝගික ප්‍රශ්න මත තියෙන ඒවා තමයි අපිට ඉක්මන් කරගන්න ඕනේ. නමුත් තාක්ෂණික හේතු මත තියෙන ඒවා අපි හිතමු තාක්ෂණික හේතු ගත්තොත් එහෙනම් අපේ බෙදා හැරීම් ජාලයේ මේ ඉම්ප්‍රූව්මන්ට්ස් අපිට කරන්න සිද්ධ වෙනවා. අපිට වෝල්ටීයතාවයන් වල අධි වෝල්ටීයතාවයන් වල ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. ඔන්න ඕවා ඉම්ප්‍රූව් කරගෙන තමයි අපි මේ සම්පූර්ණ මේ ධාරිතාවයකට අපිට යන්න පුළුවන් වෙන්නේ. නමුත් දැන් අපි ලංකාවේ ගත්තොත් එහෙම මේ ජයවර්ධනපුර මේ වත්තරමුල මේ ප්‍රදේශයේ ගත්තොත් එහෙම වැඩිපුර මේ සූර්ය පැනල ගොඩක් ඉදි වෙලා තියෙනවා. එතකොට ওই පද්ධතියේ මේ සම්ප්‍රේෂ බෙදා හැරීම් පද්ධතියේ සම්පූර්ණ වෙලා තියෙනවා. ඒ කියන්නේ ඔබතුමා කියලා මේ අන්බැලන්ස් තත් නෑ. ඒ දැන් අපි විදුලිය ජනනය කරලා ඒක පද්ධතියේ රැහන් මාර්ගයෙන් ගෙනියන්න එපයි. ඒතකොට ඒ රැහන් වල ගෙනියන්න පුළුවන් ධාරිතාවයක් තියෙනවා. එතකොට ඒ ඊට වඩා වැඩියෙන් විදුලි ජනනය කරන්න බෑනේ. ඒ රැහන ගෙනියන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. එතකොට ඒ ට්‍රාන්ස්ෆෝමරට ගන්න පුළුවන් කැපැසිටි එකක් තියෙනවා. එතකොට ඒවා ටික අපි දැන් ඉස්සෙල්ලාම අපි තියෙන සම්ප්‍රේෂණ ජාලය නැත්තම් බෙදා හැරීම් ජාලයට ගන්න පුළුවන් උපරිම ප්‍රමාණය අපි ගන්නවා. එතකොට ඉන් එහාට තවත් කවුරු හරි ඉල්ලුම් කරොත් එහෙම අනිවාර්යෙන් අපි නැත්තම් එතන ට්‍රාන්ස්ෆෝමරයක් තියන්න ඕනේ. නැත්තම් ඩිස්ට්‍රිබියුෂන් එකේ ඒ ලයින් එකක් අදින්න ඕනේ. ඒකට යම්කිසි කාලයක් යනවා. යම්කිසි මුදලක් යනවා. ඒතකොට එක පුද්ගලයෙක් වෙනුවෙන් ඒක කරනවාද අපි පුද්ගලයෙක් කීප දෙනෙක් එකතු වෙනකන් ඉඳලා ඒ අදාළ ප්‍රතිපාදන හොයාගෙන ඒ දේ කරනවාද කියන එතන එහි මූල්‍යමය ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඔය තාක්ෂණික දේශු හින්දා තමයි ප්‍රමාදයක් සිදු වෙනවා. සමහරවිට ඉරංග මාත්‍යා දැන් ප්‍රධාන ඉංජිනේරුතුමා
දැන් සමහර වෙලාවට ඔබතුමාලගේ දැන් අවුරුදු 20කට එහා ගියපු ජනන සැලැස්මක් පිළිබඳව ඔබතුමාලා සාකච්ඡා කරනවානේ. අවුරුදු දෙක යාවත් කාලයක් කිරීමක් සිදු කරනවා. ඔබතුමාලා යම් ආකාරයක උපකල්පනයක් සිදු කරනවානේ. දැන් මේ වෙලාවේ පවතින තත්ත්වයේ ප්‍රධාන අරුබුදකාරී තත්ත්වය තමයි අපි මේ වෙලාවේ මේ විදුලි ජනනය වෙනුවෙන් ගන්න ප්‍රභවයන්ගේ තියෙන හිඟකාවය. අපිට ඉන්දර නැහැ, ගල් අඟුරු නැහැ. මේවා දැන් ඔබතුමා සඳහන් කරපු විදිහට වාරකන්නාවොත් අනිවාර්යයෙන්ම නොරොච්චෝලේ අපිට යම් ආකාරයක ධාර්තාවක් අහිමි වෙනවා. එතකොට ඔබතුමාලට යම් ආකාර උපකල්පනයක් තියෙනවානේ. අපි මේ කාලේ වෙනකොට මෙන්න මෙතන පරිවර්තනය වෙන්න ඕනේ කියලා. දැන් එහෙමනම් පරිවර්තනය වෙනවා නම් අපිට තියෙන ලේසිම ක්‍රමවේදය තමයි සූර්ය බල ශක්ති උත්පාදනයට යන එක. එහෙමනම් ඔබතුමාලා කරන්න ඕන පද්ධතියේ තියෙන මේ අන්බැලන්ස් එක නැත්නම් බෙදා හැරීම වෙනුවෙන් ඔබතුමාලා තියෙන ට්‍රාන්ස්ෆෝමර් ටික අලුත් කරන එක හරිය අලුතෙන් ට්‍රාන්ස්ෆෝමර් ස්ථාපිත කරන එක හරිය. ඒක අනිවාර්යයෙන්ම දීර්ඝකාලීනව යන්න ඕන සැලැස්මක්නේ. සමහරවිට ඔබතුමාලා එහෙම ගියා නම් මේ වෙලාවේ හදිසි මිලදී ගැනීම වෙනුවෙන් වන වියදම් සමහරවිට ඔබතුමාලා සැලකිය යුතු ප්‍රමාණයකින් කපාදු කරලා ওই ට්‍රාන්ස්ෆෝමර් ටික හයි කරගන්න පුළුවන්. ඇයි ඔබතුමාලා එහෙම විකල්පයක් කියන්නේ? එහෙම යෝජනාවකට යන්නේ නැත්තේ? ඒකට මම උත්තරයක් දෙනවා නම් එකක් තමයි අද මේ වෙලාව ඇති වෙලා තියෙන තත්ත්වය අපි මේ සූර්ය බලාගාර ඉදි කරපු හින්දා නැති හින්දා නෙමෙයි ඒ වෙනුවෙන් ට්‍රාන්ස්ෆෝමර් ගහපු නැති හින්දා නෙමෙයි ඒ වෙනුවෙන් මුදල් වැය කරලා ඒ ටික ඇති කරගෙන හින්දා නෙමෙයි පැහැදිලිවම මේක කියන්න ඕනේ 2014 තමයි පස්සේ නොරිච්චෝලේ අංක 3 පද්ධතියට එකතු වුණාට පස්සේ බලාගාරයක් ඉදි කරලා බලාගාරයක් ඉදි වුණේ ඒ වෙද්දි මෙගාවොට් අපේ රාත්‍රීකාර ඉල්ලුම මෙගාවොට් 2150යි අද මෙගාවොට් 2700යි එදා අවුරුද්දේ විදුලි ඉල්ලුම ගිගවොට් පැය 12000 ගන්න. අද ගිය අවුරුද්දේ ගිගවොට් පැය 16000 ගන්න. 135කින් විදුලි පරිභෝජනය වැඩි වෙලා තියෙනවා. දැන් එරංගමත ඒක කිසිදු ස්ථායි දැන් ඔබතුමා කියන්නේ අලුතෙන් උත්පාදනය සිදු වෙන්නේ නැහැ කියලා. හරි. අපේ රටේ මේ වෙලාවේ තියෙන තත්ත්වය අනුව අලුතෙන් උත්පාදනය කරනවා නම් කරන්න දෙන්නේ ඔබතුමාලෝ කියනවා වගේ තාප විදුලි බලාගාර නේ. සමහරවිට පෝර්ට්ලන්ඩ් වගේ මේ වෙලාවේ ජල විදුලිය අරහා උත්පාදනය කරන බලාගාරනේ. හැබැයි මේ වෙලාවේ ඒ සම්බන්ධයෙන් මේ ගැටලුවක් තියෙනවානේ. මගේ කතාව මට කරගෙන යන්න හම්බුනේ නැහැනේ. එතකොට මෙගාවොට් 135ක වගේ විදුලි ඉල්ලුමේ වැඩිවීමක් වෙලා තියෙනවා. අපේ දවල් කාලේ නැත්නම් රාත්‍රී කාලේ විදුලි ඉල්ලුම මෙගාවොට් 600කින් පමණ වැඩි වෙලා තියෙනවා. නමුත් කිසිදු ස්ථායි බලාගාරයක් එකතු වෙලා නැහැ පද්ධතියට. හැබැයි මෙගාවොට් 800ක විතර පුනර්ජනනීය විදුලි බලාගාර එකතු වෙලා තියෙනවා. මෙගාවොට් 500ක සූර්ය බලාගාර, මෙගාවොට් 100ක මේ වින්ඩ් එකක්, මේ සුළං විදුලි බලාගාරයක්, තව පොළොව මත ඉදි කරපු මෙගාවොට් 100ක විතර මේ සූර්ය බලාගාර ඉදිලා තියෙනවා. මෙගාවොට් 800ක එකතු වෙලා තියෙනවා. නැහැ කියන්න බෑ මේ අවුරුදු ඒ ගන්න ඇතුළත මේ මෙගාවොට් 800ක එකතු හැබැයි ඒ වගේ ප්‍රශ්නේ තියෙනවා මම මුලින්මත් පැහැදිලි කරා ඒ වගේ ප්‍රශ්නේ තියෙන්නේ ඒක මේ පැය 24 පුරාවට අපිට ඕන වෙලාවට ඒකෙන් ගන්න බෑ ඒකේ පද්ධතියේ සෝස් එක ඒ සෝස් එක අවේලබල් නම් විතරයි අපිට ගන්න පුළුවන් මේ වෙලේ ඉරවුව තියෙනවා නම් අපිට ගන්න පුළුවන් හුළඟ තියෙනවා නම් අපිට ගන්න පුළුවන් දැන් අද ඇතිලා තියෙන ඒ වගේ තත්ත්වයක් ඒතකොට මේ වෙලේ සුළං විදුලි බලාගාර අපි මෙගාවොට් 1000ක් ඉදිරි කරලා තිබ්බත් මේ ප්‍රශ්නේ විසඳුමක් නෙමෙයි දවල් එකක් හරි සූර්ය බලාගාරය ඉදි කරලා තිබ්බොත් දවල් කාලේ ඉල්ලුම සපය ගන්න පුළුවන්. නමුත් අපි 2010 ඉඳලා අපිට සූර්ය බලාගාරය ඉදි කරනවා කියලා අපි සැලැස්මක හිටියේ නෑ. නමුත් මොකද ලංකාව වගේ ආර්ථික වශයෙන් යම් කිසි තැනක අඩු මට්ටමක තියෙන රටක් අපිට ඒක afford කරගන්න පුළුවන් වෙද්දී තමයි අපි පද්ධතිය කෙමින් කියන්නේ 2015 ඉඳලා වගේ තමයි අපි මේ තාක්ෂණයට යොමු වෙලා ඒ වගේ තියෙන ගණන් අඩුවීමත් එක්ක අපිට ලංකාව වගේ රටකට ඒක දරා ගැනීම හැකියාව එන දේත් එක්ක තමයි අපි සූර්ය බලාගාර වලට අපි ඉදි කරන්න ඒ දේවල් වලට පෙළඹුණේ. ඒ ක්‍රමානුකූලව යන ගමනක් මේක එකපාරට අපිට මෙගාවොට් 1000ක් ඕනේ කියලා මෙගාවොට් 100ක් ඕනේ කියලා එහෙම ගහන්න බෑ. අපි 2019 මෙගාවොට් 90ක සූර්ය බලාගාර ටෙන්ඩරයක් කරලා 1x90 ඒකේ තාම මෙගාවොට් 68ක් කට්ටිය ඇවිල්ලා 68 දෙනෙක් ඇවිල්ලා සූර්ය බලාගාර ඉදි කරන්න පටන්ගෙන තියෙනවා. මේ වෙද්දි පද්ධතියට එකතු වෙලා තියෙන මෙගාවොට් 21යි. ඒකේනොත් ඒකනොත් මෙගාවොට් 21යි. ඒක අවුරුදු යම්කිසි කාලයක් ඒකට යනවා. මේක අපිට හිතපු පමණින් දැන් ජනවාරි මාසේ මේ ප්‍රශ්නේ පටන් ගත්තා කියලා අපිට ට්‍රාන්ස්ෆෝමර්ස් ගෙනල්ලා තියලා ලයින් ගහලි වෙලා අපිට මේ අප්‍රේල්ෙදි මේක විසඳන්න බෑ. හරි මට මේ අතිරේක සාමාන්‍ය අධිකාරිතුමා ළඟටත් යන්න ඕන මට ඊට කලින් තව එක ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඔබතුමාලා යම් ආකාරයක සූර්ය බලයෙන් උත්පාදනය කරන පුනර්ජනනීය විදුලි බලය රාත්‍රියට භාවිතා කිරීම වෙනුවෙන් තාක්ෂණික බාධාවක් ඔබතුමාට තියෙනවානේ. සමහරවිට මොරටුව විශ්වවිද්‍යාලයේ මේ ඊයේ පෙරේදා යම් ආකාරයක පැහැදිලි කිරීමක් කරා නෑ අපිට ගබඩා කර ගැනීම වෙනුවෙන් තාක්ෂණය භාවිතා කරන්න පුළුවන් කියලා. නමුත් මම දන්නේ විදුලි බල මණ්ඩලයේ කොච්චර ඒක සඳහා ප්‍රවේශ වෙලා තියෙනවද කියලා මට ඒක නෙමෙයි තියෙන ප්‍රශ්නේ. දැන් ඔබතුමාලා මේ වෙලාවෙත් මේ විදුලිය පාවිච්චි කරන්න ඔය කියන සූර්ය බලය උත්පාදනය කරගෙන අපේ රටේ උත්පාදනය කරන්න පුළුවන් උපරිම ධාරිතාවෙන් කොච්චර ප්‍රමාණයක්ද ජාතික පද්ධතියට එකතු කරලා තියෙන්නේ? මම මෙගාවොට් වහල මත ඉදි කරන මෙගාවොට් 530ක් ඒ වගේම පොළොව මත ඉදි කරලා තියෙනවා මෙගාවොට් 100ක්.
එතකොට ඉදි කරලා තියෙනවා තව එකක් මේ වෙන විට මෙගාවොට් තව 150ක් පද්ධතියට එකතු කරන්න ඒ අදාළ කොන්ත්‍රාත්කරුවන් ඒ මේ දේවල් ලබාගෙන ඒගොල්ලෝ ඉදි කරමින් පටන් අරගෙන තියෙනවා මෙගාවොට් 150ක් තව මෙගාවොට් 73ක් පද්ධතිය අපි ටෙන්ඩර් එකක් දාන්න බලාපොරොත්තු වෙනවා බොහොම ආසන්නයේදී ඊට අමතරව මේ වන විට මෙගාවොට් 150ක දැන් අවුරුදු එකහමාරක විතර ඉඳලා ටෙන්ඩර් කරගන්න බැරුව තියෙනවා සූර්ය විදුලි බලාගාරවල මෙගාවොට් 150ක ධාරිතාවයෙන් නිතුව 50ක් ටෙන්ඩර් එකක් කරගන්න බැරුව විදුලි බල මණ්ඩලයෙන් ඒක අමාත්‍යාංශයට ගිහිල්ලා ඒක එතනින් එළියට අවිලා නැතුව තියෙනවා. අමාත්‍යාංශයට ගිහිල්ලා. ඒකත් කතා කරමු. එතනත් තියෙන ලොකු ගැටලුවක්. මේ දැන් ඔබතුමාලා 530න් කොච්චර ප්‍රමාණයක් ජාතික පද්ධතිය එකතු කරනවද? ඒක ඔය 530 කියලා කිව්වේ 530ම එකතු කරනවා. එකතු කරනවා. 530ම පද්ධතියට කනෙක්ට් වෙලා තියෙන්නේ. නමුත් ඒ සෝස් භාවිතා කරලා එන ප්‍රමාණයෙන් තමයි ඔබතුමාලා එකතු කරගන්නේ. 530ම පද්ධතියට කනෙක්ට් වෙලා තියෙන්නේ. හරි. අපි එතනින් හටත් කතා කරමු. මොකද මේක තමයි දැන් ඇත්තටම අතිරේක සාමාන්‍ය අධිකාරීතුමා ඒ වගේම පද්ධති පාලක ප්‍රධාන ඉංජිනේරුතුමා යම් ආකාරයක කැම ටික කකා ඉන්න ගමන් විදුලි බලය විසඳුනොත් එහෙම ඉස්සෙල්ලා මතක් කරන්නේ ඇත්තටම විදුලි බල මණ්ඩලයේ ඉන්න අහිංසක මිනිස්සු. සමහර අය මිනිස්සු කිසි දෙයකට සම්බන්ධ නැහැ. ඔබතුමාලා කිසි දෙයකට සම්බන්ධ නැහැ. ඊට පස්සේ බයිනවා ඇමතිවරයාට. ඊට පස්සේ බයිනවා ජනාධිපතිවරයාට. හැබැයි මේක කවුරු කොහොම බැන්නත් විසඳෙන්නේ නැති ගැටලුවක් බවට පත් වෙලා තියෙනවා. මේක කොතනින් හරි විසඳ ගන්න ඕනනේ. මේකට යම් ආකාරයක ප්‍රබලව සාකච්ඡා වෙනවා මාෆියාවක් තියෙනවා කියලා. මම ඒක ඔබතුමාගෙන් මම ප්‍රශ්න කරන්නම් සාමාන්‍ය අධිකාරිතුමාත් මට පැහැදිලි කිරීමක් කරන්න. දැන් සාමාන්‍ය අධිකාරිතුමා මේ තියෙන ගැටලුකාරී තත්ත්වයේ සම්බන්ධයෙන් දීර්ඝ කාලෙම තියෙන එකක් තමයි 2012 මේ පිට ජාතික පද්ධතියේ උත්පාදන ධාරිතාව ඉහළ තියෙන බලාගාරයන් එකතු නොවුණායි කියන කාරණය සම්බන්ධයෙන් ජනන සැලැස්ම පිළිබඳව වෙන බාධාවන් නැති වුණායි කියන කාරණය සම්බන්ධයෙන් ඒ ජනන සැලැස්මට අදාළව උත්පාදනයන් එකතු නොවෙන්න ඇත්තට මොකක්ද හේතු වෙලා තියෙන්නේ? ඔව් මම පොඩ්ඩක් සුන් අර රංග කුඩාය වගේ උමාත්මයා කියපු දෙයටත් මම උත්තරයක් දීගෙන ඔතනට එන්නම්. ඔබතුමා කිව්වා හරි අපේ අවුරුදු දෙකෙන් දෙකට ජනන සැලැස්මක් මණ්ඩලයෙන් යාවත්කාලන කරනවා. දැන් අන්තිමට යාවත්කාලන වෙලා මහජන උපයෝගිතා කොමිෂන් එකෙන් අප්‍රූව් කරපු අනුමත කරපු ජනන සැලැස්මේ 2021 වෙනකොට සෝලා කියන්නේ සූර්ය බලයෙන් මෙගාවොට් 690ක් මට මතක හැටියට ගන්න තිබුණා. 670ක් ඇත්තටම අපි කනෙක්ට් කරලා තියෙනවා. ඒ කියන්නේ අපි ඔය කියන තරම් පිටිපස්සෙන් නැහැ. ඒ අපේ ප්ලෑන් එක අනුව අපි යනවා. ප්‍රශ්නේ තියෙන්නේ ප්ලෑන් එකපාරට හදිස්සිය වෙනස් වෙච්ච විදිහට වෙනකොට දැන් ඔබතුමාටම මතක ඇති. 80%ක් පුනර්ජනනීය බල ශක්තියෙන් කියලා අපේ ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්මේ තිබ්බා. ඊට පස්සේ ඒක 70% වුණා. ඇත්තටම 80% තිබුණේ විදුලිය නෙමෙයි. ඇත්තටම එතුමාගේ දැක්මේ තිබුණේ විදුලිය නෙමෙයි. එතුමාගේ විදුලිය ගැන කතා කරලා තිබුණේ උපරිම වශයෙන් පුනර්ජනනීය පාවිච්චි කරන්න කියලා. ඒකට අගයක් තිබුණේ නැහැ. ඊට පස්සේ ඒක 70% වුණා. 70% වුණා ක්ලීන් එනර්ජි කියලා. ඊට පස්සේ දැන් ඒක 70% පුනර්ජනනීය බල ශක්තිය වෙලා තියෙනවා. දැන් ඕක මේ අවුරුද්දක් එකමාරක් වගේ ඇතුළත වෙනස් වෙච්ච වෙනස් වීමක්. දැන් අපේ අවුරුදු දෙකෙන් දෙකට අපේ ලොන්ග් ටර්ම් ජෙනරේෂන් ප්ලෑන් එක යාවත්කාලන කරන ඒවට ඕවා ඇතුල් කරගන්න බෑ. එතන තියෙනවා ජානක අලුත් ගෙවත් වාසිය අමාකාරී ගැටලුකාරී තත්ත්වයක්. දැන් ජාතික ප්‍රතිපත්තියක් වෙනුවෙන් සමහර වෙලාවට ජනාධිපතිවරයෙක් හෝ වේවා ඡන්ද ඉදිරිපත් කරන අපේක්ෂකයෙක් හෝ ප්‍රතිපත්ති ප්‍රකාශයේ එකතු කරන්නේ ඔහුගේ දැක්මනේ. හරියටම හරි. ඔහුගේ දැක්ම. ඔහුගේ දැක්මට එහා ගියපු දැක්මක් ජාතික කාර්යයක් විදිහට තියෙන විදිහක් නැහැ. නෑ ඔබතුමාලා විදුලි බල මණ්ඩලයට තියෙන්න එපා. නෑ ඒක තමයි කියන්නේ. විදුලි බල මණ්ඩලය නෑ කියලා කිව්වොත් මේ අමාකාරී ගැටලුකාරී තත්ත්වයක්. ඔබතුමා හරි. ඒක තමයි මම කියන්නේ. මම මේ කියන්න හදන්නේ ඒකයි. දැන් අපේ අන්තිමට මහජන උපයෝගිතා කොමිෂන් එකෙන් මේ අනුමත වෙච්ච ජනන සැලැස්ම ඒක ලොකු ප්‍රොසෙස් එකක් ආපහු. ඒ ප්‍රොසෙස් එකේ තියෙන 50%. මහජන උපයෝගිතා කමිෂන් සභාව අනුමත කරන්න ඔබතුමාලා දෙන සැලැස්ම. ඒ ජනන සැලැස්ම ඇතුලේ ඔව්. ප්‍රශ්නේ තියෙන්නේ ඇයි අර පුනර්ජනනීය බල ශක්තිය වෙනුවෙන් තියෙන ප්‍රවේශයන් වල ඉහළ අගයක් දැන් ජනාධිපතිතුමා ප්‍රතිපත්ති ප්‍රකාශය දාන්නේ අවුරුදු දෙකකට කලින්නේ. ඊට කලින් ඔබතුමාලගේ නොතිබේ කියන කාරණේ සම්බන්ධව අපි හැමදාම ඒක තමයි නෝක තමයි අපි ඇත්තටම වැරදිලා අපි වැරදි වැටීමක ඉන්නේ මේ රටේ මහජනතාව. දැන් රංග කුඩාය මහත්මයා පැහැදිලි කළා පැහැදිලිවම අපිට එකපාරට අද 100%ක් හරි පුනර්ජනනීය ගන්නවා නැත්නම් 70%ක් ගන්නවා කියලා අපි තව මාස දෙක තුනකින් අපිට ඒක ගන්න බෑ. ඒක එන්න හිමින් සැරේ වැඩි කරන්න ඕන එකක්. අපේ ජනන සැලැස්ම වල පහුගිය අවුරුදු 10 15 දිහා අරගෙන බැලුවම් පස්සේ පැහැදිලිවම අපි ගිහිල්ලා තියෙන ඔබතුමා ඔය කියපු දිශාව ඔස්සේ තමයි. හැමදාම අපේ 20%ක් 30%ක් 35%ක් 40%ක්
අන්තිම අනුමත සැලසුම තියෙන 50. ඊට පස්සේ දැන් සැලසුමක් සකස් කරගෙන යනවා. ඒකේ ජනාධිපතිතුමා කියපු 70 තියෙනවා. 2030 වෙනකොට 70. ඒ විදිහට තමයි පැහැදිලිවම ඔබතුමා කියපු හරියටම හරි අපේ ජනන සැලසුමේ පැහැදිලිවම සැලස්මට පුනර්ජනනීය බලශක්තිය වැඩි කර ගැනීමේ ක්‍රමවේදයන් තියෙනවා. ඒ ඉලක්කයන් තියෙනවා. ඒ වගේම ඔබතුමා ඉස්සලා මතු කළ ප්‍රශ්නයක් මොරටු යුනිවර්සිටියේ කතාව. ඒ කියන්නේ අර එරංග කුඩාය මහත්මයා කිව්වා වගේ විදුලිය මම මුලින්ම පැහැදිලි කළා විදුලිය කියන එක මේ මොහොතේදී අපි පාවිච්චි කරන ප්‍රමාණයම එතකොට විදුලිය හැටියට කොහෙවත් ස්ටෝක් ගබඩා කරන්න බෑ. විදුලිය හැටියට ගබඩා කරන්න බෑ. විදුලිය ගබඩා කරන්න සිදු වෙන්නේ එක්කෝ ජලය, එක්කෝ ගල් අඟුරු, එක්කෝ මොකද ඩීසල් හා දැවිසෙල් හෝ බැටරිස් වල රසායනික ක්‍රියාවලියක් හැටියට. එහෙම නැත්නම් අපි ලෝකේ වෙනත් රටවල මේක පාවිච්චි කරනවා. අපි දැන් පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙනවා පම්ප් ස්ටෝරේජ් කියන එකක්. ඒ කියන්නේ වැඩිපුර ප්‍රමාණයක් පුනර්ජනනීය බලශක්තිය එන වෙලාවට අපි ලොකු අපේ හයිඩ්‍රෝ ජෙනරේටරයක් පම්ප් එකක් හැටියට පාවිච්චි කරලා පහළ රිසර්වයකින් උඩ රිසර්වයකට වතුර පම්ප් කරලා විදුලිය අවශ්‍ය වෙලාවට උඩ රිසර්වයකින් පහළට ගන්නවා. දැන් ඕක තමයි පුනර්ජනනීය විදුලිය බලශක්තිය ගබඩා කරගන්න පුළුවන් විදි ක්‍රම දෙක. එක්කෝ බැටරි එක්කෝ පම්ප් ස්ටෝරේජ්. දැන් මොරටු විශ්වවිද්‍යාලයේ සඳහන් කරන ওই බැටරි ක්‍රමවේදය භාවිතා කිරීම සම්බන්ධයෙන්. දැන් ඇයි අපි පුනර්ජනනීය වලට යන්නේ කියලා කියන්නකෝ. අපි පුනර්ජනනීය වලට යන්නේ අනිත් විදුලිය ජනනය වලින් කරන ලොකු පරිසරය ලොකු විදිහට හානි වෙනවා. අපිට ඩොලර් ගොඩාක් යනවා. ඒකින්දනේ අපි යන්නේ පුනර්ජනනීය වලට යන්නේ. දැන් ඔය අනිත් පැත්තට හිතන්නකෝ බලන්න බැටරි ගත්තාන් පස්සේ ඔය කියන බැටරි අවුරුදු 10න් 10ට මාරු කරන්න වෙනවා. බැටරි වලින් පරිසරයට හානිය සිද්ධ වෙන්නේ නැද්ද? අපේ තියෙන්න ඕනේ නම් බැටරි රීසයිකල් කරන විදිහක්. හරිද? ඒ වගේම ඔය බැටරි අපි ඔය හිතන තරම් මේ මොරටු යුනිවර්සිටි කරපු පයිලට් ප්‍රොජෙක්ට් එක මම ගියා ඒකේ ඕපනින් එකටත්. ඒක පැහැදිලිවම හොඳයි. ඒක හොඳ කන්සෙප්ට් එකක්. ඒක අපි දන්නවා. අපි ඉංජිනේරු හැටියට විදුලි ඉංජිනේරු හැටියට දන්න කන්සෙප්ට් එකක්. ඒක ඒගොල්ලෝ කරලා පෙන්නුවා. පළවෙනි සැරේට ඒක ඒගොල්ලන්ගේ අපේ සුභාෂිංචන හිමි වෙන්න ඕන. ඕක මෙගාවොට් සාරේ ලොකු ස්කේල් එකෙන් තමයි අපේ පද්ධතිය දෙනකොට කරන්න ඕනේ. එතකොට ඒ කියන්නේ විශාල වූ බැටරි ප්‍රමාණයක් තමයි දාන්න වෙන්නේ බැටරි වලින් ගත්තොත්. මම නම් හිතන්නේ මම පුද්ගලිකව විශ්වාස කරන්නේ විදුලි අපේ වඩාම හොඳ ක්‍රමවේදය තමයි මුලින් ලොකු වියදමක් යනවා තමයි කැපිටල් එකක් යනවා තමයි අර මම මුලින් ඉස්සලා කරපු පම්ප් ස්ටෝරේජ් විදිය. මොකද ඒකෙදි පරිසරයට ලොකු හානියක් වෙන එකක් වෙන්නේ නැහැ. අපිට අවුරුදු 100ක් විතරේ පම්ප් ස්ටෝරේජ් එක පාවිච්චි කරන්න පුළුවන්. අපි අවුරුදු 10න් 10ට දේවල් වෙනස් කරන්න ඕනේ වෙන්නේ නැහැ. සහ ඒක පද්ධතියට ලොකු වෙන තියෙනවා තාක්ෂණික හේතුවට ලොකු පිටුවහලක් වෙනවා පද්ධතිය සම්බර්තාවිය තියා ගැනීම. අපි හැමදාම කතා කරන ඉනර්ෂියා කියලා එකක්. ගම්මෙත ඒකට ඒ වගේ ප්ලාන්ට් එකක් දුවන එක ලොකු සපෝට් එකක් වෙනවා. ඉතින් ඒ වගේ දේවල් අපේ මේ ප්ලෑන් වල තියෙනවා. ඒවා ඉම්ප්ලිමන්ට් කරන්න ඒවා කරන්න කිසියම් කාලයක් යනවා. කාලයක් මුත් නෙමෙයි. ඒකට විශාල ප්‍රාග්ධනයක් අවශ්‍ය වෙනවා. දැන් ඔය 70 ජනාධිපතිතුමාගේ දැක්ම කරන්න අපිට ලොකු ඩොලර් ප්‍රමාණයක් අප්ෆ්‍රන්ට් ඉස්සෙල්ලා ඕන වෙනවා. දැන් වෙන බලාගාරයක් ගත්තන් පස්සේ බලාගාරයකට යන ගාණක් තියෙනවා. ඒ ගාණත් ඩොලර් තමයි. ඒ ගාණ වියදම් කළා. ඊට පස්සේ අවුරුදු ගණනාවක් අපි බලාගාරයට ඩීසල් හරි, දැවි තෙල් හරි මොනවා හරි ගේන්න අවුරුදු ගණනාවක් ඒක කරනවා. දැන් මේක පුනර්ජනනීය බලශක්තිය එහෙම නෙමෙයි. පුනර්ජනනීය බලශක්තිය ඔය මම ඉස්සෙල්ලා කිව්වා. දැන් මට විරාමයකට යන්නත් ඕන. මට එක ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඔබතුමා සඳහන් කරනවානේ යම් ආකාරයක ශූන්‍ය බලයෙන් උත්පාදනය කරන විදුලිය අපිට ගබඩා කරගන්න සිස්ටම් එකක් නැහැ. සිස්ටම් එකක් තියෙනවා නම් අපි ඒකට යන්න සාමාන්‍යයෙන් ඒක නිර්මාණය කරගෙන යන කැපිටල් එක ටිකක් වැඩි. සමහරවිට ඊට පස්සේ ඒකෙන් වන පරිසරයට වෙන හානිය ඒව බැහැර කිරීමේදී වෙන බලපෑම වැඩි කියලා. දැන් ලෝකයේ අනෙක් රටවල් වල ඒ භාවිතාව සම්බන්ධව විදුලි බල මණ්ඩලය අධ්‍යයනයක් කළා තියෙනවද? ඔව් විදුලි බලන්නේ කිසියම් අධ්‍යයනයක් කරලා තියෙනවා. හරිද? දැන් ඔය වැඩි කියලා කිව්වට ඒකට නොයා යුතුයි කියලා මම කොයි වෙලාවකවත් කියන්නේ නැහැ. අනිවාර්යෙන් අපි එතනට යා යුතුයි. අපි වඩාම දැන් සංවර්ධනයක් කියලා කියන්නේ සස්ටේනබල් සංවර්ධනයකට වෙන්න ඕන ඩෙවලොප්මන්ට් එකක් වෙන්න ඕනේ. ඒ කියන්නේ පරිසරයට කිසියම් හානියක් නොකර අපිට කිසිම දෙයක් කරන්න බෑ. සංවර්ධනයක් කරන්න බෑ. එතකොට අපි එහෙනම් මොකද කරන්න ඕනේ? පරිසරයට අවම හානියක් වෙන විදිහට අපි සංවර්ධනය කරන්න ඕනේ.
මෙතනදිත් එච්චර තමයි. නෑ දැන් බලපුවා මේ ජන සරස්ම බලපුවා සමහරවිට දැන් ඔබතුමාලා ඔය තිරසර සංවර්ධනය ඇතුලේ අදහස් කරන පරිසරයට හානියක් නොවන කාරණේ සම්බන්ධයෙන් විදුලි උත්පාදනය හෝ බල ශක්ති උත්පාදනය සම්බන්ධයෙන් සාකච්ඡා කරනවා මේ වෙලාවේ. එවනම් මණ්ඩලයේ වැඩිපුරම පරිසරයට හානියක් සිදු කරන්නේ වැඩිම ජනනයක් සිදු කරන්නේ තාපබලාගාර ආශ්‍රිතවනේ. එහෙමනම් ඉතින් මෙහාට වියුක්ත වුණොත් ඔබතුමාලා යම් ආකාරයක පුනර්ජනන බල ශක්තියට ගිහලා සූර්ය බලය උත්පාදනය කරන්න ගියොත් ඒන් වෙන හානිය 100%කින් හරි අඩු වෙනවා යම් ප්‍රතිශතයකින් අඩු වෙනවා. අනිවාර්යයෙන්ම ඒක තමයි මම කියන්නේ. ඕක තමයි මම කිව්වේ මම අරහොම කිව්වා කියලා අපි එතනට නොයා යුතු නැහැ කියලා. අපි එතනට යන්න ඕන. කිසියම් ප්‍රමාණකින් අඩු වෙනවනේ. ඔබතුමා කියන එක තමයි මම මේ කියන්නේ. විදුලි බලය තෙල් වලින් ජනරේට් කරනකොට පදරට කිසියම් හානියක් වෙනවා ඊට වඩා අඩු හානියක් තමයි අනිවාර්යෙන් පුනර්ජනනය වෙන්නේ. හැබැයි හානියක් සිදු නොවෙන්නේ නැහැ. අපේ තියෙනවා ලොකු මතයක් කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා. පුනර්ජනනීය බල ශක්තියට ගීමෙන් පරිසරයට කිසිම හානියක් වෙන්නේ නැහැ කියලා. ඒක වැරදි. ඒකයි මට කියන්න ඕන උනේ. එහෙම නෙමෙයි කිසියම් හානියක් සිද්ධ වෙනවා. හැබැයි අර හානියට වඩා ඒක අඩුයි. ඒක අපි එතනට යා යුතුයි. සමහර වෙලාවට මේ වැඩසටහන බලන බොහෝ දෙනෙක් නිවසේ ඉඳන් ඔබේ ප්‍රශ්න කරනවා. අපි යන තත්ත්වයට පැය සමගින් ලංකා විදුලි බල මණ්ඩලයේ අතිරේක සාමාන්‍ය අධිකාරී ඉංජිනේරු ජානක අලුත්ගේ ඒ වගේම ලංකා විදුලි බල මණ්ඩලයේ පද්ධති පාලක ප්‍රධාන ඉංජිනේරු එරන් කුඩා හේවා මැතිතුමා ඔබතුමා සඳහන් කරා මේ අපෙන් අහන්නේ මේ ගැටලුව නෙවෙයි කියලා නෑ ගැටලුවට හේතුපාදක වෙච්ච කාරණා මේ දැන් සමහරලාට අපි යම් ආකාරයක ප්‍රතිඵලයක් භුක්ති විඳිනවා නම් මේ වෙලාවේ ඒ ප්‍රතිඵලය මේ ඉබේ හටගත්ත දෙයක් නෙවෙයිනේ පැයකින් හටගත්ත දෙයක් නෙවෙයිනේ මේ හට ගැනීම සමහරලාට දීර්ඝකාලීන ගැටලුවක ප්‍රතිඵලයක් අපි කියන්නේ මේ වෙලාවේ රටේ ආර්ථික අර්බුදයත් යම්තරක උපකල්පනය කරන සාකච්ඡාව ඇතුළේ දීර්ඝකාලීනව ණය ගත්තා. ණය අන්තිම කොනට හිර වෙලා තියෙන්නේ. දැන් කවුරුත් ණය දෙන්නෙත් නැහැ, කන්නත් නැහැ, බොන්නත් නැහැ. අපිට වෙලා තියෙනවා යම් ආකාරයක අපේම ශක්තිය තුල නැගිටින්න. විදුලි බල මණ්ඩලයටත් වෙලා තියෙන්නේ ඔබතුමාලා කෝටි 97ක ණයක් තිබුණා මණ්ඩලයට. මණ්ඩලෙත් උපරිම ධාරතාවට ණය අරගෙන විදුලි උත්පාදනය කරලා තියෙනවා පුනර්ජනනීය බල ශක්තියෙන් වියුක්තව තාපය ආශ්‍රිතව නැත්නම් ඩීසල් දැවිතෙල් ආශ්‍රිතව දැන් එතනින් එහාට යන්න බැරි තත්ත්වයක් පහුගිය කාලේ අපි දැක්කා ඔය ආය අමාත්‍යාංශ දෙක අතර ගැටලුකාරී තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ නිසා මේකේ උපරිමයට දැන් ඇවිල්ලා තියෙන විකල්පයකට යන්න ඕන. මණ්ඩලෙට මොකද කරන්න තියෙන්නේ? මම අර ඔබතුමා ළඟට එන්නේ මේ සාමාන්‍ය අතිරේක සාමාන්‍ය අධිකාරීතුමා නිවසේ ඉන්න අය දැන් ඔබතුමාට කරපු පැහැදිලි කිරීමත් එක්ක කිලින්ම කියනවා ඇත්තටම ලංකාවේ පුනර්ජනනීය බල ශක්තිය උත්පාදනය කරන්න පුළුවන් ගැටලුව තියෙන්නේ ඔය අක්කුවේ මේ කොමිසෙල්ලනවා. නැත්තම් ඔයකුන්ට ඔය ඔහොම කියනවා ඉතින් මේ අපිට හැන සමහරවිට ඔබතුමාලටත් ඇහිලා තියෙන්නේ කොමිස් ඉල්ලනවා නැත්තම් ඕක ඇතුලේ අනිවාර්යයෙන්ම ජාවාරමක් තියෙනවා කියලා. ඇත්තටම ප්‍රමාද වෙන්න හේතුව ඔබතුමා කියන තාක්ෂණික කාරණාවද? ඇත්තටම තාක්ෂණික කාරණා තමයි. මොකද මේ රංග කුඩා මාත්‍යා ඒකේ ටිකක් කිව්වා. දැන් මෙහෙමයි. ඇප්ලිකේෂන් එකක් දැම්මන් පස්සේ සූර්ය බල් කනෙක්ට් කරන්න කියලා අපි කිසියම් වූ අධ්‍යයනයක් කරනවා. ඒ අධ්‍යයන කරන දැන් ඔබතුමා දන්නවනේ. හරි. මෙහෙම කතා කරමුකම තේරෙන විදිහටම රැට තමයි අපේ විදුලි බලය වැඩිපුරම පාවිච්චි වෙන්නේ. එතකොට දැන් කිසියම් ගෙදරක් තියෙනවා නම් ඒ ගෙදරට අදාළ ට්‍රාන්ස්ෆෝමරයක් තියෙනවා නම් ඒ ට්‍රාන්ස්ෆෝමරේ ඉඳන් ඒ ගෙදරට වයර් එකක් ඇදලා තියෙනවා. හරිනේ. එතකොට විදුලි බලය ඒ ලයින් එකේ දිගේම තියෙන ගෙවල් ඒ වෙනම මොහොතේදී විදුලිය පාවිච්චි කරනවා. එතකොට ලයින් එකේ කෙළවරේම තියෙන ගෙදරටත් හරි විදිහට වෝල්ටේජ් එක අඩු වෙන්නේ නැතු වෙන්න අපි විදුලිය ලබා දෙන්න ඕන. ඔබතුමාට මතකයි මම දන්නේ නැහැ ඔබතුමාට මතකද කියලා මම නම් වයසක මිනිස්සෙක් ඉඳ මට මතකයි. ඒ කාලේ ඒ ලයින් වල කෙළවරේ තීච්ච ගෙල් වල ලයිට් පත්තුන්නේ නැහැ. ඩිම් වෙනවා කියලා. ඩිම් වෙනවා අන්න හරි. අද වෙනකොට ඒ තත්ත්වය ගොඩාක් මගහැරලා තියෙනවා. එතකොට අපි එන කිසියම් වූ වෝල්ටේජ් ප්‍රමාණයක් ලයින් එක දිගේම යවන්න ඕන. ඒ කියන්නේ අතරම ට්‍රාන්ස්ෆෝමරේ ළඟ වෝල්ටේජ් එක පොඩ්ඩක් වැඩි එන්න අඩු වෙලා ගිහිල්ලා තමයි ඒ ගෙදර ලයිට් එක පත්තු වෙන්නේ. ඒ ලයිට් එකට හරි විදියට අපි විදුලිය දෙන්න. එතකොට අවශ්‍ය ප්‍රමාණය එතනයි තියෙන්න ඕනේ. ට්‍රාන්ස්ෆෝමර් ළඟ නෙමෙයි. අවශ්‍ය ප්‍රමාණය තියෙන්නේ ඒ අන්තිම ගෙදර ළඟ. දැන් රැට සෝලා නැහැනේ. රැට සූර්ය බලය නැහැ. හරිද? දැන් ඔය ලයින් එකේම තමයි දවල්ට සෝලා එන්නේ. දැන් අපි තුමේ අන්තිම ගෙදර මිනිස්සු සෝලා එකක් ජෙනරේට් කරනවා කියලා. එතකොට වෙන්නේ මොකද්ද? එතන වෝල්ටේජ් එක නගිනවා. එතකොට එතන වෝල්ටේජ් එක වැඩි වෙනවා. වැඩි වුණාන් පස්සේ ඊට මෙහා තියෙන ගෙවල් වල අපි අර ට්‍රාන්ස්ෆෝමරේ සෙටින්ග් සෙට් කරලා තියෙන්නේ අර රැට උපරිම විදුලිය භාවිතා කරන වෙලාවට අතන අවම ගානට එන තරමට. එතන සෝලා එකක් ජෙනරේට් කරා නම් අර මග තියෙන හැම ගෙදරකම වෝල්ටේජ් එක වැඩි වෙනවා. එහෙනම් ට්‍රාන්ස්ෆෝමරේ ළඟම තියෙන ගෙදර වෝල්ටේජ් එක වඩා වැඩි වෙනවා. වඩා වැඩි වෙලා ඒකේ තියෙන ඉක්විප්මන්ට් වලට හානියක් සිද්ධ වෙන්න පුළුවන්. මම මේ බොහොම සරලව
අපේ ජනතාවට තේරෙන එක ප්‍රශ්නයක්. ඕක විතරක් නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ. එක ප්‍රශ්නයක් මම පැහැදිලි කළා. එහෙමනම් අපිට සිද්ධ වෙනවා අර ලයින් එකේ සූර්ය බලය එක්ක රූෆ්ටොප් සෝලර් හව මොනවා හව සූර්ය බලය කනෙක්ට් කරන ඒවා සීමා කරන්න. හරිද? ඔකට විකල්ප දෙකක් තියෙනවා. උත්තර දෙකක්. ඒක තමයි. ඔබතුමාලට තියෙන විකල්පේ සීමා කරන එකද නැත්නම් ඒක තමයි මුලින්ම මම ප්‍රශ්නේ මුලින් කතා කළේ. ප්‍රශ්නේ ඕකයි. ඒතකොට එහෙනම් අපි විකල්ප එකක් තමයි සීමා කරන එක. අපි සීමා කරනවා. එතකොට සීමා වෙනවා. එතකොට දැන් උඩ උත්තරේ මොකද්ද? උත්තරේ තව ලයින් එකක් එහෙනම් ඒ ලයින් එක දිගේම අදින්න ඕනේ. ඒකට යනවා. ඒකම ඊට පස්සේ සමහර කාලට දවල්ට වැඩිපුර සෝලර් ජෙනරේට් කරනවා අර ට්‍රාන්ස්ෆෝමර් එකේ කැපැසිටි මදි. මොකද දැන් මේ විදුලි බලය එන්නේ ගෙදර ඉඳන් ට්‍රාන්ස්ෆෝමරේට. රැට යන්නේ ට්‍රාන්ස්ෆෝමරේ ඉඳන් ගෙදෙට්ට. දැන් දවල්ට මිනිස්සුන්ගේ විදුලිය වැඩිපුර පාවිච්චි කරන දැන් එන්නේ අනිත් පැත්තට. හරිද? ඒ වගේම ට්‍රාන්ස්ෆෝමර් කැපැසිටි එකක් එන වැඩි කරන්න සිද්ධ වෙනවා. දැන් ඒකටත් කිසියම් ඕග්මන්ටේෂන් එකක් කරන්න ඕනේ. ඒකට වියදමක් යනවා. දැන් ඕවා එකක් තමයි අපිට සල්ලි හොයා ගන්න ඕනේ. විදුලි මණ්ඩලයේ ඔබතුමාම කිව්වා වගේ මිලියන් ගාණක් අද වෙනකොට නැහැ. බිලියන් ගාණක් නැහැ. එතකොට ඕකට කිසියම් කාලයක් යනවා. ඔය ඉක්විප්මන්ට් ගෙන්න ගන්න ඕනේ කාලයක් යනවා. එතකොට ඕග්මන්ටේෂන් අර එරංග කුඩාය මාත්‍යෙක වගේ එක ගෙදරක් එන්නේ නැතුව අපි ඉන්නවා කිසියම් ප්‍රමාණයක් වැඩි වෙනක. මොකද අපි දන්නේ නැහැ දැන් මේ ලයින් එක කොච්චර ලොකු ලයින් එකක් අදින්න ඕනේද? කොච්චර මේ ලයින් එකේ මිනිස්සු මේ සෝලර් ගහයිද? කොච්චර ලොකු ට්‍රාන්ස්ෆෝමරයක් තියන්න වෙයිද? මොකද අපිට කිසිම ඒ ගැන ලොකු වැටහීමක් නැහැ. අපිට සාමාන්‍ය ආසන්න වශයෙන් ජජ්මන්ට් එකක් කරන්න පුළුවන්. ඒ අනුව තමයි අපි ප්ලෑනින් කරන්නේ. එතකොට අපි කිසියම් කාලයක් යන්න පුළුවන්. ඒ එහෙම හේතුවක් තියෙනවා නම් ඊට පස්සේ මුදල් හොයා ගන්න ඕන. ඒකට අවශ්‍ය ඉතින් කිසියම් කාලයක් යනවා. ඉතින් ඒකින්ද තමයි ඔය ඩිලේස් වෙන්න එක හේතුවක් ඕක. හරි. ඒකෙන් මෙහාට ඇවිල්ලා මට විරාමයකට යන්න ඕන යලිත් මට මේ අපි ප්‍රධාන මේ ඉංජිනේරුතුමා රංග මහත්තයා ළඟටත් එන්න ඕන. සමනතිකරතුමාට ඕකද තියෙන ගැටලුව අර ඇක්ට් එකේ තියෙන ලෝ පොයින්ට් එකද තියෙන ගැටලුව මේ පද්ධතියට එකතු කරගන්න. සමහරවිට ටෙන්ඩර් කෝල් කරලා දාන්නේ නැහැ. සමහරවිට ඔබතුමාලා හදිසි මිලදී ගැනීම සිදු කරගන්නවා. හදිසි මිලදී ගැනීම සිදු කරගන්න බලාගාර ටික තියෙන ඔබතුමාලාගේම ඉංජිනේරුවෝ යටතේ ඊට පස්සේ උන් කවදාවත් පද්ධතියට එකතු කරන්න දෙන්නේ නැහැ. ඉඩ අහුරනවා. යම් හේතු සාධක කියන දැන් ඔබතුමා ඔය පැහැදිලි කිරීම තුලත් සමහර කෙනෙකුට උපකල්පනය කරන්න පුළුවන්. සමාජගත වෙලා තියෙන මතයත් එක්ක එන ඔබතුමාටත් බලාගාරයක් ඇති කියලා. ඕකද තියෙන ගැටලුව ඇත්තටම. සමහරවිට ටෙන්ඩර් දාපුවාම ටෙන්ඩර් ගන්න එන කට්ටිය සමහරලාට මාෆියාව ඇතුලේ ඔබතුමාට තියෙනවා නම් හදිසි මිලදී ගැනීම වෙනුවෙන් වෙන බලාගාරයක් ඔබතුමා නියෝජිතයට යද්දාලා ටෙන්ඩර් කෝල් කරපුවාම අඩු මිලට ටෙන්ඩර් පත්‍රික ගන්නවා. ඊට පස්සේ කොහොමත්ම දෙන්නේ නැහැ. මොකක් හරි හේතුවක් කියලා පද්ධතියට එකතු කරන්න දෙන්නේ නැතුව නිකන් ඉන්නවා. සාධාරණ මිලකට දෙන්න තියෙන කෙනාට ටෙන්ඩර් එක දාලා පද්ධතියට එකතු කරන්න තියෙන අවස්ථාව අවහිර කරනවා. ඒක නෙවෙයිද තියෙන ගැටලුව. දැන් ඒක තමයි මම පැහැදිලි කළේ වහල උඩ සෝලර් පැනල් හයි කරන්න පරක් වෙනවයි කියන අපිට ඇප්ලිකේෂන් එකට එක හේතුවක් මම මේ පැහැදිලි කළේ. දන්න බොහොම සාධාරණ කොමන් හේතුවක් තමයි ඕක. කොමන් ප්‍රශ්නයක් තමයි ඕක. ඊට පස්සේ ටෙන්ඩර් කතාව. ටෙන්ඩර් කතාව සුන් කොහොමදත් ටෙන්ඩර් වලින් කොමිස් ගන්නවද නැද්ද කියන එක මේ රටේ මහ ජනතාව දැනගන්න ඕන. කවුරු හරි ගන්නවා ඇති. හැබැයි විදුලි මණ්ඩලයේ ටෙන්ඩර් ප්‍රතිපාතිය බොහෝම ට්‍රාන්ස්පරන්ට් විනිවිදභාවයකින් තියෙන ප්‍රතිපාතියක්. කවුරු හරි ගන්න ඇති කියන තැනම ගන්න කෙනෙක් ඉන්නවා. නෑ එහෙම කම්ප්ලේන් කරනවා නම් කවුරු හරි ගන්නවා ඇතිනේ. මම දන්නේ නැහැ ගන්නවද නැද්ද කියන්නේ. එහෙම කවුරු හරි එහෙම ලොකු ඇලිගේෂන් එකක් තියෙනවානේ රටේ. විදුලි මණ්ඩලයට තමයි ඇලිගේෂන් එක තියෙන්නේ. හැබැයි අපිට ඕන විදිහට එහෙම බලාගාර ටෙන්ඩර් කරලා ගන්න පුළුවන් නම් ඒක එතකොට ඒක කිසිම පාරදර්ශීභාවයක් හෝ එහෙමනම් ඔයක අපි පිළිගන්න ඕනේ. අපිට එහෙම ඕන විදිහට ගන්න බෑ. හරිද? ඒකට පැහැදිලි ක්‍රමවේදයක් තියෙනවා. සහ ඒ ටෙන්ඩර් බොහොම ට්‍රාන්ස්පරන්ට්. ඕන එක්කෙනෙකුට බලන්න පුළුවන්. ඕන එක්කෙනෙකුට කියන්න පුළුවන්. අපි ටෙන්ඩර් ඕපන් කරනකොට ඒ හැමෝම ඉන්න තැනක තමයි ටෙන්ඩර් ඕපන් කරන්නේ. ඒ ප්‍රයිස් එක ඒ වෙලාවෙම කියනවා. ඒ කියන්නේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඕන එක්කෙනෙකුට ඕන ඔය දේවල් විදුලි මණ්ඩලයෙන් ලබා ගන්න පුළුවන්. ඒ ගැන කිසි ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නේ තියෙන සුන් ඔය ටෙන්ඩර් එමර්ජන්සි පවර් ගන්න ඇයි? එමර්ජන්සි පවර් ගන්නේ අනික මේක මුලින්ම කියනවනේ මට මේක අමතක වෙච්ච දෙයක්. මේ ප්‍රශ්නේ හදිසි ආපු ප්‍රශ්නයක් නෙමෙයි. මේ ප්‍රශ්නේ අවුරුදු ගණනාවක ඉඳන් ලංකාවේ තියෙන ප්‍රශ්නයක්. ඇයි ඒකට ප්‍රධාන හේතුව අපේ ඔය කියපු දීර්ඝකාලීන විදුලි සැලැස්ම කරන්නේ නැති එක. ඒක මේ මහ පොළොවේ ඉදි කරන්නේ නැති එක. මේ ප්‍රශ්නේ දසුන් මම අදත් කියන්නම් තවත් අවුරුදු ගණනකට තියෙනවා. තව අවුරුදු 2කට 3කට තියෙනවා. මොකද අපිට බලාගාරයක් ඉදි කරන්න අවුරුද්දෙන් දෙකෙන් බෑ. බලාගාරයක් ඉදි කරන්න සාමාන්‍යයෙන් ලොකු බලාගාරයක් ඉදි කරන්න අවුරුදු 5ක් විතර යනවා. දැන් සාම්පූර් බලාගාරය ඉදි කරන අවුරුදු 10ක් තිස්සේ අපි දැන් ඔබතුමා කියන කාරණේම සිරිකිරු කියන්න පුළුවන් හේතුව
බලාගාර ඉදි කරන්නෙත් නැත්තේ ඔය ටෙන්ඩර් මාෆියාව ඇතුළේ තියෙන මාෆියාව හින්දා කියලා. බලාගාර ඉදිරි කරන්නේ නැති විදුලි වල මණ්ඩලය නෙමෙයි. විදුලි වල මණ්ඩලයට තනියෙන් බලාගාර ඉදිරි කරන්න බෑ. විදුලි වල මණ්ඩලයට අවශ්‍ය අනුමැතීන් ගන්න ඕනේ. ඔය ජාතික ප්‍රතිපත්තිය ඇතුළේ ගන්න තීන්දුව තියෙන ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් වෙන මැදිහත් වීමක් ඔබතුමාලා සිදු කරනවානේ බලපෑමක් සිදු කරනවානේ විදුලි වල මණ්ඩලය. අනිවාර්යයෙන් ඒකට වෙන බාධාව සිදු කරන්නේ ඔය හේතුව නිසා නෙමෙයිද? නෑ කොයි එහෙම බාධාවක් සිද්ධ වෙන්නේ නෑ. විදුලි වල මණ්ඩලයේ පැත්තෙන් උපරිම වශයෙන් ප්ලෑන් කරනවා, ප්ලෑන් එක දානවා. ඒකට ඊට පස්සේ ඒකට හොයා ගන්න ඕනේ, ඉඩම් හොයා ගන්න ඕනේ. ඒකට ප්‍රාග්ධනය හොයා ගන්න ඕනේ. ඒකට අවශ්‍ය අනුමැතීන් ගන්න ඕනේ. ඒකට ඊට පස්සේ එක මිනිසුන්ගේ වෙන ඔබ්ජෙක්ෂන් ගත්තොත් පෙත්සන් ගත්තොත් ඒවා විභාග කරන්න ඕනේ. සමහර කලන් නඩු දානවා. දැන් ඔය LNG බලාගාරය කරලා පිටි ඉදි කරන්නේ කියන බලාගාරය ඕක 2019 පද්ධතියට එකතු වෙන්න තීච්ච බලාගාරයක්. මේ ගිය අවුරුද්දේ තමයි යන්තම් ඒකට ටෙන්ඩර් එකකට ගිහලා. ඇයි? නඩු දාලා මිනිසුන්ගේ එක ඔබ්ජෙක්ෂන් දාලා එක්කෝ රජය පැත්තෙන් වෙන්න පුළුවන් එක්කෝ මිනිසුන්ගේ පැත්තෙන් වෙන්න පුළුවන්. ඒවා විසඳගෙන යනකොට සෑහෙන දිගු කාලයක් යනවා. ඉතින් ඒකින්ද තමයි අපි මේ විඳවන්නේ අද වෙනකොට. ඇත්තටම එතුමා අර අවසාන කියපු කතාව ඒක නිසා තමයි අපි අද විඳවන්නේ. ඇත්තටම සමහර වෙලාවට කිසිදු කාරණාවකට හෘද සාක්ෂියට එංගව වැඩ කරන විදුලි බල මණ්ඩලයේ නිලධාරීන්ටත් යම් ආකාරයක හිතට වේදනාවක් එන්නේ සහ ඔවුන්ටත් කර කියා ගන්න දෙයක් නැති වෙලා තියෙන්නේ. කොතනකදී හරි මෙතුමත් අර අහම්බෙන් සිද්ධ වෙන සිදුවීමක් විදිහට සඳහන් කරපු කොමිස් ගන්නව ඇති. එහෙම නැත්නම් බාධා කරන කෙනෙක් ඇති. ඒකෙන් යම් තැනකදී අයුතු ප්‍රයෝජනයක් ලබා ගන්න උත්සාහ කරන උදවිය බාධා කරන්න පෙළ ගැහිලත් ඇති. ඒ නිසා සමහරලාට ඔබතුමාලටත් මේ ප්‍රශ්න කිරීම ඇතුළේ යම් ආකාරයක හිත වේදනාවක් එනවත් ඇති. නමුත් මහජනතාව කරන ප්‍රශ්න කිරීම මාධ්‍ය විදිහට මට ඔබතුමාලගෙන් සිද්ධ කරන්න වෙනවා. අපි අලිත් හතර පැත් සමගින් ලංකා විදුලි බල මණ්ඩලයේ අතිරේක සාමාන්‍ය අධිකාරී ඉංජිනේරු ජානක අලුත්ගේ මැතිතුමන් ඒ වගේම ලංකා විදුලි බල මණ්ඩලයේ පද්ධති පාලක ප්‍රධාන ඉංජිනේරු රංග කුඩායව මැතිතුමන් අපි හතර පැය ඉන්නේ. විදුලි බල මණ්ඩලයේ මේ වෙනකොට තියෙන තත්ත්වය සහ විදුලි කප්පාදුර හේතුපාදක වෙච්ච කාරණා සම්බන්ධයෙන් අපි කතා කරන්නේ. ඇත්තටම මේ කතා කරනවා නම් මේ අපිට තව පැය ගාණක් වුණත් කතා කරන්න පුළුවන්. මේ සංවාද ඉස්සරහට අරගෙන යන්න පුළුවන්. කොතනකදී හරි ස්ථිරසාර විසඳුමක් ලැබෙනවා නම් ඒ තමයි අපි සාකච්ඡා අවසාන අපේක්ෂාව. යම් ආකාරයක ඔබට තිබ්බ ගැටලුකාරී තත්ත්වයක් යම් ආකාරයක මේ පැහැදිලි කිරීම ඇතුලේ निराකරණය කරගන්න හැකියාව ලැබෙන්න ඇති. ඒ රංග කුඩාහේව මැතිතුමා. දැන් ඔබතුමාලට මේ වෙනකොට පුනර්ජනනීය බල ශක්ති උත්පාදනයේ 70% වෙන ජාතික ප්‍රතිපත්තියේ යම් ආකාරයක ප්‍රමුඛතාවයක් ලබා දෙන්න සලකන්න කියලා මේ වෙනකොට සාකච්ඡාවෙම පවතිනවා. අමාත්‍ය අනු කමිටුවක් පත් කරලා තියෙනවා. මෙතෙක් ඒක නොවුනේ ඇයි කියන කාරණේ සම්බන්ධයෙන් සහ හයි කරලා තියෙන සෝලා ටිකවත් පද්ධතියට එක්කු නොකෙලේ ඇයි කියන කාරණේ සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපතිතුමාට වාර්තාවක් ඉදිරිපත් කරා. දැන් ඔබතුමාලට 70%ක් දක්වා වූ පුනර්ජනනීය බල ශක්තිය තව අවුරුදු 3කින් සම්පූර්ණ කරන්න මොකද්ද තියෙන ප්‍රමුඛ බාධාව? ඒ බාධා ඉවත් කරගන්න මොකද්ද ඉස්සෙල්ලම කරන්න ඕනේ? තව අවුරුදු 3කින් තව අවුරුදු 7කින් 2030 අවුරුද්දේ තමයි අපිට 70%ක පුනර්ජනනීය විදුලි බල වලින් විදුලිය ජනනය කරන්න ටාගට් එකක් ගවර්න්මන්ට් එකෙන් පොලිසි එකකින් විදිහට අපිට අවිල්ලා තියෙනවා. එතකොට ඒ වෙනුවෙන් මුලින්ම අපේ පද්ධතිය සැලසුම් කරද්දී ඒ ටාගට් එකට අපි යද්දී අපි ඉස්සෙල්ලාම බලන්නේ මේ පද්ධතියේ ඔග්මන්ටේෂන් එක කරන්නේ නැතුව ඒ කියන්නේ අපි පිරිවැයක් වැය කරන්නේ නැතුව ගන්න පුළුවන් පුනර්ජනනීය විදුලි බලාගාරයට පුළුවන් තරම් ඉක්මනට ගන්න එක. ඒතර ඒක ගන්න නොයෙකුත් බාධා දැනටත් ඇති වෙලා තියෙනවා. විදුලි බල මණ්ඩලයේ කන්ට්‍රෝල් එකේ නැති. ඒ කියන්නේ විදුලි බල මණ්ඩලයට පුළුවන් වෙන්නේ යම් කිසි මෙගාවොට් ප්‍රමාණයක් පද්ධතියට අවශ්‍යයි කියලා අපි ටෙන්ඩර් එකක් දානවා. ඒතර ඒ ටෙන්ඩර් එකට මිනිස්සු අරගෙන ඒ අදාළ ඉවැලුවේෂන් ටික අපි කරාට පස්සේ ඒක අවෝඩ් කරාට පස්සේ ඒගොල්ලෝ ඒක කරගෙන යන්න ඕනේ. ඒක කරගෙන යද්දී ඒකද ඔබතුමාගේ ප්‍රමුඛෝ කියන්නේ විදුලි බල මණ්ඩලයේ ප්‍රොසෙස් එකට එන්ටර් වෙලා තියෙනවා. මුදල් අමාත්‍යාංශය හිර කරගෙන ඉන්නවා. මුදල් අමාත්‍යාංශය නෙමෙයි. එහෙනම් බලශක්ති අමාත්‍යාංශයද? බලශක්ති අමාත්‍යාංශයත් අපේ විදුලි බල අමාත්‍යාංශය නෙමෙයි. නමුත් ඒකේ පුනර්ජනනීය විදුලිය පිළිබඳ අදාළ වගකීතු ආයතන මගින් ඒ සමහර ටෙන්ඩර් තාම එළියට දාලා නැහැ. ඒ කියන්නේ ඔවුන් මේ වෙලාව හිර කරගෙන ඉන්නවා. ඔබතුමාලගේ කාර්යභාරය අවසන්. ඔවුන්ගේ කාර්යභාරය ඊට වෙලාව ඔබතුමාලට ඒ කාර්ය සිදු කරන්න පුළුවන්. විදුලි බල මණ්ඩලයේ විදිහට ඒ ටෙන්ඩර් ටික අවෝඩ් කරලා ඉවර වෙලා මිනිසුන්ට එතන මෙගාවොට් 150 පද්ධතියට එකතු කරගැනීමේ හැකියාව තියෙනවා. මොකක්ද ආයතනයේ කවුද හිර කරගෙන ඉන්නේ? කොතනද හිර කරගෙන ඉන්නේ? අපි කතා කරමු. නැත්තම් මේක තව මාසයක් කතා කරමු. මම දන්නේ ඔබතුමාගේ සීමාව ඇතුළේ අපි කතා කරමු. ඔබතුමා රාජ්‍ය නිලධාරී. යම් ආකාරයක මේකේ අර මතු පිටින් පේන දෙයට වැඩිය මේ ගැඹුරක් තියෙනවා. යම් ආකාරයක ප්‍රබල මාෆියාවක් තියෙන එක කාටවත් නැහැ කියන්න බෑ. මම ඔබතුමාට යන්න පුළුවන් සීමාව ඇතුළේ මම කැමතියි ඔබතුමා කරුණාවරණය කරනවා. අපේ කියන්නේ ටෙන්ඩර් එකක් විදුලි බල මණ්ඩලයේ
බෝඩ් එකකින් ඇප්‍රූවල් එකක් අරගෙන ඊට පස්සේ ඒකට අපි අනුමැතියක් ගන්න එපා. රාජ්‍ය අමාත්‍යාංශයකින් අනුමැතියක් ගන්න ඕනේ. මොකද අමාත්‍යාංශය? ඒ හා සම්බන්ධ තියෙන අමාත්‍යාංශය. මොකද අමාත්‍යාංශය? පුනර්ජනනීය විදුලි බල සම්බන්ධ තියෙන අමාත්‍යාංශය. ඒතර ඒ රාජ්‍ය අමාත්‍යාංශය. දුමින්ද දිසානායක මැතිතුමා රාජ්‍ය අමාත්‍යාංශයෙන් අනුමැතියක් ගන්න ඕනේ. ඒ අනුමැතිය මොකක් කුමන හෝ හේතුවකට අපිට මේ වෙන විට විදුලි බල මණ්ඩලයට ඇවිල්ලා නැහැ. කොච්චර කාලයක් වෙනවද? දැන් ඒක අවුරුදු 1කමාරක් පමණ වෙනවා. ඒකට තමයි හිර කරගෙන ඉන්නේ. අපිට අනුමැතිය ඇවිල්ලා නැහැ. හිර කරගෙන ඉන්නවද මොකක්ද හේතුව? ඒ පිළිබඳ ඒ යට මොනවා හරි හේතු තියෙනවද? තාක්ෂණික හේතු තියෙනවද? ඒක අපි දන්නේ නැහැ. ඒක අපි විමසලත් නැහැ. ඒ හින්දා එතකොට අපිට ඒකට උත්තරයක් නැහැ. ඒ අනුමැතිය ආවනම් අපිට ඒක වෝට් කරලා ඉවරලා මේ ඒගොල්ලන්ට අපේ රටේම ඉන්න මිනිස්සුන්ට මේ සූර්ය ව්‍යාපෘති කරන මේ කොන්ත්‍රාත්කරුවන්ට ටත් අවස්ථාවක් හම්බ වෙනවා මේ මෙගාවොට් 150 පද්ධතියට එකතු කරන්න. ඒක දැන් අද කරත් තව අවුරුදු 2ක් යයි 2කමාරක් යයි පද්ධතියට එකතු වෙනවා. ඊට අමතරව දැන් අපි මේ ලොකු අපි තුන් මෙගාවොට් ස්කේල් එකේ ලොකු සූර්ය බලාගාර හරි විදි කරන්න ගියොත් අපිට ඉඩම් ප්‍රශ්න තියෙනවා. ඒතර විදුලි බල මණ්ඩලයට බෑ ඒක කරන්න. අපි සුනිත් බල අධිකාරිය ඒගොල්ලොන්ගෙත් යම්කිසි දායකත්වයක් අපිට හම්බෙන්න ඕනේ. එතකොට ඔහොම ඉඩම් ගන්න ගියාට පස්සේ රාජ්‍ය මැදිහත් වීම සිද්ධ වෙන්න ඕනේ. මේක රටක් විදිහට එකතු වෙන්න ඕනේ. අපිට තනියෙන් විදුලි බල මණ්ඩලයේ විදිහට තනි ආයතනයක් විදිහට මේ වගේ ලොකු ටාගට් එකකට අපිට යන්න බෑ. මොකද අපිට කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. ඒක නම මෙතන යම් ප්‍රබල වගකීමක් ඔබතුමාට තියෙනවා ඔබතුමාගේ තනතුර ඇතුළෙම. දැන් ඔබතුමාට මේ තියෙන තත්ත්වය පාලනය කරගන්න ඒ අදාළ ආයතන වලින් අදාළ නිලධාරීන්ගෙන් ඔබතුමාලට එක ටීම් එකක් විදිහට අවසානයේ ගෙදර ලයිට් එක පත්තු වෙන කෙනේ විය යුත්තේ. දැන් ඒක කරන්න කවුරු හරි බාධා කරනවා නම් වයර් එක ගහන්න ඕන කෙනා ගහන්න නැත්නම් ගැටලුවක් තියෙනවානේ. අපිට මොනවා තිබ්බත් කියලා නැහැ අපිට ගෙදර ලයිට් තියෙනවා. දැන් ඒකට ඔබතුමාලට අදාළ සහයෝගය ලබා දෙන්නේ නැද්ද? සහයෝගය ලබා දෙන්නේ නැහැ කියන්නේ නැහැ. නමුත් ඒකේ යම්කිසි ප්‍රමාද වීම යම්කිසි ප්‍රමාද වීම සහ යම්කිසි ගැටලුකාරී තත්ත්වයන් තියෙනවා. මේක මේ ක්ලියර් විදිහට අපිට මේ ඉරක් ගහලා මේ ඉර දෙකේ කිසිම බාධාවක් නැතුව යන්න බෑ. එහෙම පුළුවන් නම් අපිට කිසිම ප්‍රශ්නයක් නැතුව යන්න පුළුවන්. එහෙම යන්න බැරි වුණොත් මගේ මේ අවසන් ප්‍රශ්න කිරීම මට විනාඩියයි දෙන්නේ. එහෙම යන්න බැරි වුණොත්, එහෙම කරගන්න බැරි වුණොත් මේ විදුලි කප්පාදුව ඉදිරියේදීත් ඒ විදිහටම කරන්න නේද? අනිවාර්යෙන් සිද්ධ වෙනවා. 2000 දැන් මේ වෙන විට තව අවුරුදු 2කට යනකම් අපිට ලොකු විදුලි බලාගාරයක් පද්ධතියට එකතු වෙන්නේ නැහැ. එතකොට මේ අර්බුදය 2018 ආව 19 ආව 2020 ආවේ නැහැ. මේ කොවිඩ් හින්දා ඩිමාන්ඩ් එක අඩු වුණා. 2021 වැස්ස හින්දා ආවේ නැහැ. 2022 ආවා. පෑවුවා ආර්ථික අර්බුදයක් ආවා. ඩීසල් ෆර්නස් වල ගෙන්න හම්බුන්නේ නැහැ. අර්බුදයක් ආවා. 2023 වෙද්දී ඒ කිසිම අර්බුදයක් ආවේ නැතත් ජලාශවල ජල මට්ටම අඩු වුණොත් තියෙන විදුලි බලාගාර මදි. එතකොට ස්ථායී විදුලි බලාගාරයක් පද්ධතියට එකතු වෙන්නේ නැහැ 23 24 ඇතුළත. එතකොට සූර්ය හරි පුනර්ජනනීය හරි විදුලි බලාගාර ආවේ නැත්නම් මේ අර්බුදය ලබන අවුරුද්දේ අනිවාර්යෙන් මේ කාලේ එනවාම. අපි මෙතනින් මේ සාකච්ඡාව හමාර කරන්නේ තව සාකච්ඡාවක් වෙනුවෙන් ප්‍රවේශයක් අරගෙන මේ තව සාකච්ඡා කරන්න පුළුවන් නම් සහ තව අනාවරණය කරගත යුතු කරුණු ගණනාවක් තියෙන වෙනුවෙන් ප්‍රශ්න කරන්න ඉඩ තිබුණා නම් ගොඩක් වටිනවා. අපි තව දවසක අනිවාර්යයෙන් මුණ ගැහෙමු. විදුලි බල මණ්ඩලයේ අතිරේක සාමාන්‍ය අධිකාරී ඉංජිනේරු ජාන කලුත්ගේ මැතිතුමනි බොහොම ස්තුතියි සහභාගීත්වයට. ආයිබන් කියලා ඔබතුමාට අවස්ථාව ලබා දුන්නා. වැඩසටහන සමුදෙන්න. ඒ වගේම ලංකා විදුලි බල මණ්ඩලයේ පද්ධති පාලක ප්‍රධාන ඉංජිනේරු විරංග කුඩාය මැතිතුමනි බොහොම ස්තුතියි සහභාගීත්වයට. බොහොම ස්තුතියි අවස්ථාව ලබා දුන්නා. වැඩසටහන සමුදෙන්නේ. එක් තැනකදී ජාන කලුත්ගේ මැතිතුමාගේ රැකියාවත් අභියෝගයට ලක් වෙනවා. අර යම් ආකාරයක මේ ඔබතුමාලා ගත්තත් නොගත්තත් ගෙවීම් වෙනුවෙන් සිද්ධ කරන සාකච්ඡාව ඇතුළේ ඔබතුමා රුපියල් 55 යෝජනා කරන්න 118කට ගන්න ගියා. මේ ඇතුළේ යම් ආකාරයක ඔබතුමා සිංහලෙන් කිව්වොත් ඔබතුමා වැඩතහනමට ලක් වෙනවා. ඒ වගේ කැපකිරීම කරන නිලධාරීන් ඉන්නවා. දැන් ඔබතුමාත් සඳහන් කළා මේක අපේ පාලනයෙන් තොර අදාළ අමාත්‍යාංශයේ මේ ෆයිල් එක හිර කරගෙන ඉන්නවා කියලා. එතකොට සමහරලාට ලයිට් කපුවාම පුරවැසියන් විදිහට බයින්න ඕන තැන් ඔබ හඳුනා ගන්න. සහ ඇත්තටම අධිකරු ජනාධිපතිතුමාට සහ මේ රටේ සියලු දෙනාට වගේ උත්තර කියන්න ඕනේ මේකේ සැබෑ ගැටලුව හඳුනා ගන්න විදුලි බල මණ්ඩලයේ ළඟ නෙවෙයි සමහරලාට සැබෑ ගැටලුවක් තියෙන්නේ. වයර් එකක් හොල්ලුවොත් වැටෙන පිරිස හඳුනා ගන්න පුළුවන්. ඇත්තටම හයියෙන් ඔය විදුලි බල මණ්ඩලයට කනෙක්ෂන් දෙන වයර් එකක් හෙල්ලුවොත්. එතකොට බලා ගන්න පුළුවන් රටේ ජනතාවටත් කොතනද මේ මාෆියාව තියෙන්නේ? මේ මාෆියාව අල්ලගෙන ඉන්නේ කවුද කියලා. පුනර්ජනනීය බල ශක්ති අමාත්‍යාංශයටත් තියෙනවා මේ හංගගෙන ඉන්න ෆයිල් එක අදාළ නිලධාරියාලගෙන් ඉක්මනට අනුමැතිය දීලා විදුලි බල මණ්ඩලයට ෆෝවර්ඩ් කරන්න. එහෙම වුණොත් පද්ධතියට හෙට එන ධාරිතාවක් අලුතෙන් එකතු වෙයි. මේ මාෆියාව ඇත්තටම සමහන් කරන්න සතුරන් කරන්න පුරවැසියන් විදිහටත් ඔබ හඬ නැගිය යුතුයි. මම විශ්වාස කරනවා ඒ හඬ ඔබෙන් තාමත් ඇවිල්ලා නැහැ කියලා. අපි සමු ගන්නවා යලිමුණ ගෙහිම සවුදා උදේ 7ට 7 වෙනි පැයේ.